පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීන්තු සාන්තුගෙත් නාමෙන් ආමෙන් ජේසු. අපට ඉමහත් ලෙස ප්‍රේම කරන ආදර දේවතාවනේ මේ සුදුසු සැඳෑවේ ඔබ වහන්සේගේ නාමෙන් ඔබ වහන්සේ උදෙසාම වැයවන්නට කැප වෙන දුන්නා කරුණාවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ කැඳවීමට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ ඔබ වහන්සේගේ කැඳවීම හරියාකාර විතු කරන්නට ඔබ වහන්සේව මහිමයට පත් කරන්නට ඔබ වහන්සේ ගුරු බව තුන් වෙත රැගෙන යන්නට ඔබ වහන්සේගේ දේව රාජ්‍ය ගොඩනගන්නට ඔබ වහන්සේගේම ශුද්ධාත්ම ආලෝකය අපට ලබා දුන්නේ. ජේසුස් හමිදුනි ඔබ වහන්සේගේ සියලුම ප්‍රකාශනයන් නිවැරදිව අවබෝධ කරගනිමි. ඒ තුල සභාව තුලින් ඔබ වහන්සේව රැගෙන යන්නට ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරේ මුද්‍රාව ලැබුවමයි. ඔබ වහන්සේට සියල්ල බාර කර මේ කිව්දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුමන් උදෙසාම අපට ලැබේවා. පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීන්තු සාන්තුගේ නාමෙන් ජේසුස් පිතායේ Jesus Peter teacher. හොඳයි දරුවනි. ඔයාලට අපි දැන් පාඩම් 5ක් කරලා ඉවරයි. අද ආවේ 6 වෙනි පාඩමට. 5 වෙනි පාඩම අපි කතා කරද්දී මම කිව්වා ප්‍රසාද නිදාන 4ක් ගැඹුරු කරුණු තිබුණා. ඒත් ඔයගොල්ලන් ගොඩාක් ප්‍රසාද නිදාන එක සම්බන්ධනේ. ඔයගොල්ලන් ගොඩාක් දරුවොත් එක්ක ඉන්නේ. දහම් ගුරුවරු. ඒ නිසා ඔබට ඒ ප්‍රසාද නිදාන 4 හරි පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. විශාල අන්තර්ගතයක් එතනක් තිබුණා. ඒතර අද දවසේ අපි කරන්න යන්නේ වතිකාන ප්‍රකාශන දෙකක් ගැන. සුදු සභාවේ දෙවන වතිකාන කතිකාවෙන් නිකුත් කළ ප්‍රකාශන 16ක්. මේ 16න් ඔබට નિયમિત වෙලා තියෙන ප්‍රකාශන දෙකයි. ඒ ප්‍රකාශන දෙකේ විෂය අන්තර්ගතය ගොඩාක් තියෙනවා අති විශාලයි. හැබැයි ඉතින් අමාරු නෑ. ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ලාම මේ විෂය නිර්දේශය හඳුන්වා දෙද්දි කිව්වා ඔබ එක්ක යාව ජීව සම්බන්ධතාවයක් නැති පාඩමක් තමයි මේ. ඒ කියන්නේ ඔබ දරුවන්ට මේ ගැන උගන්වන්නේ නැහැ. උගන්වනම අඩුයි. 11 වසරේ යම් අවස්ථාවලදී කතා කරනවා. ඒ යනකොට මේ පාඩම් ගැන වැඩි ඔබ සම්බන්ධතාවයක් නැහැ. නිසා ඔබට මේ කරුණු සියල්ලම අලුත් නැව්. ඉතින් කියන්නේ මම මේක අමාරුයි කියලා. මම කිව්වේ මේක අමාරු නෑ. අපි මේක හිමින් අධ්‍යයනය කරමු ගොඩාක් වේගෙන් යන්නේ නැතුව. ඊයේ සැරේ ප්‍රසාද නිදාන 4ක් කතා කළාට අපි මෙහිදී බලමු මේ විශ්ව ලේඛන දෙකේ අන්තර්ගතය සහ මේ තුලින් අපිට දෙන්න හදන පණිවිඩය මොකක්ද කියලා. ඒ පණිවිඩය තමයි අපේ විභාගයටත් අපේ ජීවිතයටත් වැදගත්. ඉතින් අපි මේ ප්‍රකාශන දෙක ගැනයි දැන් කතා කරන්නට යන්නේ. එතකොට මම අර කිව්වා වගේ දෙවන වතිකාන කතිකාවෙන් නිකුත් කරන ලද මෙම ප්‍රකාශන පිළිබඳ කතා කරද්දී අපි දැන් ඔබේ විෂය නිර්දේශයේ මේ කොටස නැති වුණත් මම මේ කොටස ඇතුල් කළේ ඒකට ප්‍රවිෂ්ඨ වීමක් වශයෙන් ඔබ දැනගත යුතුයි. කොහොමද මේම විශ්ව ලේඛන අපාතටපත් උනේ? ඇයි මේ ගැන අපි කතා කරන්නේ? ඇයි මේ පාඩම් දෙක මේට ඇතුල් කරලා තියෙන්නේ මේ ලේඛන දෙක? ඒතර මේ ප්‍රකාශන දෙක ඇතුල් කරන්න හේතුව අපි කතා කරගෙන යනකොට ඉගෙන ගන්නකොට ඔබට වැටහිවි හොඳට. එහි ආරම්භය තමයි අපි කිව්වා වගේ ක්‍රිස්තු වර්ෂ 1962ත් 1965ත් අතර කාලයේදී තමයි මෙම විශ්ව ලේඛන 16 දෙවන වතිකාන කතිකාවේ විශේෂයෙන් 23 වන ජුවාන් පාවුල් පාප් වහන්සේ සභා නවෝදේ පියා හැටියට හඳුන්වනු ලැබුවේ මේ කතිකාවතත් සමගමයි. මේ කතිකාවතින් පස්සේ ජගත් සමුළුවක් තිබෙත් නැහැ. එහිදී නිකුත් කළපු මේ විශ්ව ලේඛන 16 ඉතාමත් සුවිශේෂී. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කතිකාවත නූතන සභා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීමක් කියලා.
රටවල් සියලුම රටවලින් 3000ක් පමණ නියෝජිතයන් සම්බන්ධ වෙලා තමයි මේ කෘතීන් අප වෙතට නිකුත් කරන ලද. එතකොට මෙහි ප්‍රධාන නියෝග 16ක් මම කිව්වේ විශ්ව ලේඛන 16ක් නිකුත් වෙනවා. ඒ 16නුත් 4 ව්‍යවස්ථාවක්. එතකොට ඒ 9ක්ම නියෝග. තවත් 3ක් තමයි ප්‍රකාශන ලෙස හැඳින්වෙන්නේ. ඒතර මේ විශ්ව ලේඛන මේ ආකාරයට 16 ව්‍යවස්ථා 4ක් නියෝග 9ක් ප්‍රකාශන 3ක් ලෙස හඳුන්වනවා. මම ඒව ඇතුල් කරේ නැහැ මොකද ඒව ඔබට අවශ්‍ය නැහැ. එහෙම දෙයක් ඔබට ඔබේ විෂයාන්තර්ගතේ නැහැ. නමුත් ඔබ දැනගත යුතු නිසායි මම මේ ඒ ගැන කතා කරන්නේ. ඊළඟට ඔබ දන්නවා දැන් මේ 16 නිසා ඊට අතිරේකව සකස් වෙලා තියෙනවලු ලේඛන 100ක් පමණ. ඒ 100න් කීපයක් ඔබට මෙතන අන්තර්ගත වෙලා තියෙනවා. ඔබට දැනගත යුතු විශේෂ ලේඛන අපි කතා කරමින් යනවා. එතකොට මේ අපේ 6 වෙනි පාඩමට අදාළ වෙනවා ප්‍රධාන වශයෙන්ම මෙන්න විශ්ව ලේඛන දෙක. ඒ කියන්නේ සුද්ධෝ සභාව පිළිබඳ ධර්ම ව්‍යවස්ථාව. අපි ඔයයි මමයි සුද්ධෝ සභාවේ සමාජිකයෝ. ඒතර සභාව පිළිබඳ මෙම කතිකාවතෙන් ඉදිරිපත් කරපු මේ ධර්ම ව්‍යවස්ථාව සුද්ධෝ සභාව නැමැති ධර්ම ව්‍යවස්ථාවයි. දෙවැනි එක අපි කතා කරනවා වර්තමාන ලෝකේ නැත්නම් නූතන ලෝකයේ සුද්ධෝ සභාව පිළිබඳ ධර්ම සේවා ව්‍යවස්ථාව. ඒතර මෙම ප්‍රකාශන දෙකයි. එකක් සුද්ධෝ සභාව පිළිබඳ ධර්ම ව්‍යවස්ථාවයි. දෙවෙනි එක තමයි වර්තමාන ලෝකයේ සුද්ධෝ සභාව පිළිබඳ ධර්ම ව්‍යවස්ථාව. මම කව ව්‍යවස්ථාවන් 4ක් තියෙනවා. 4න් 2ක් ගැන තමයි අපි දැන් මේ පාඩම තුලින් අධ්‍යයනය කරලා අපි බලමු මේ අපි කියවනේ මේක ශ්‍රේෂ්ඨතම සිදුවීම කියලා මේ දෙවන වත්තිකාන කතාව. ඒකම මේ මූ ආරම්භකය වන 23 වන ජුවන් පාරු පාප වහන්සේව අපි සභා නවෝදයේ පියා ලෙස හඳුන්වනවා. එහෙනම් බලමු මෙහිදී නිකුත් වෙච්ච මේ ප්‍රකාශන සහ අන්තර්ගතයේ මොකක්ද කියලා. ඒතර සුද්ධෝ සභාව අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන සුද්ධෝ සභාව නැමැති විශ්ව ලේඛනයයි නැත්නම් එහි තියෙන ධර්ම ව්‍යවස්ථාවයි. මෙහිදී අපි සුද්ධෝ සභාව කියන්නේ ශුද්ධාත්මික ක්‍රිස්තු දේහය. සුද්ධෝ සභාව පිළිබඳ වතිකාන ප්‍රකාශනය තමයි සුද්ධෝ සභාව කියන්නේ ක්‍රිස්තු දේහය කියලා සුද්ධෝ පෞලතුමාමයි කතා කළේ අපිට ඉගැන්වුවේ. ඒතර මෙහිදී අපි මෙම විශ්ව ධර්ම ව්‍යවස්ථාව ගැන කතා කරද්දී ප්‍රධාන කරුණු 3ක් ඔස්සේ තමයි අපි ඉගෙන ගත්තේ. මොකක්ද මේ ප්‍රධාන කරුණු තුන? එකක් විමුක්තියේ සලකුණ තමයි සුද්ධෝ සභාව. සභා මාතාව අපි දන්නා ක්‍රිස්තුස් වහන්සේ අපිට විමුක්තිය උදා කිරීමට ගැලවීම උදා කිරීමට පැමිණ ඒ සඳහා මුහුණ දුන්නා. මරණය උදා වුණා. උත්ථානෙ හිමි කර දුන්නා. ඒතර විමුක්තියේ සලකුණ මේ ජේසුස් වහන්සේ විසින්ම ස්ථාපිත කර සුද්ධෝ සභාව කියලා මේ සුද්ධෝ සභාවම නැමැති මේ ධර්ම ව්‍යවස්ථාව තුලින් අපිට පෙන්නලා දෙනවා. ඒකම ඒ තුල සුද්ධෝ සභාව තුල ඉන්න ජනතාව, දේව ජනතාව. මෙහිදී විශේෂණ පදයක් එකතු කරලා තිනවා වීර දේව ජනතාව. වීර ජනතාව මේ තුල හිටිය අදටත් ඉන්නවා නැතුවා. ඒකම ඒට තව සුවිශේෂ වෙන ප්‍රධාන කරුණක් නිල පූජකවරය. අපි පොදු පූජකවරය නමුත් නිල පූජකවරය ගැන මෙහිදී කතා කරමු. ඒ නිසා අපි බලමු මේම කරුණු තුන ඔස්සේ මෙම සුද්ධෝ සභාව නැමැති ධර්ම ව්‍යවස්ථාවෙන් මොනවද අපිට කතා කරන්නේ. ඒතර පළවෙනි එක මම කව විමුක්තියේ සලකුණ වන සුද්ධෝ සභාව. බලමු මේක ඇත්තද කියලා. ඒ වෙන ප්‍රශ්නයක් හරියට අහන්න පුළුවන්. නේද? සුද්ධෝ සභාව නැමැති ධර්ම ව්‍යවස්ථාව නැත්නම් විශ්ව ලෝකනේ හැමෝම හරියම දෙයක මෙම මේට අදාළව මෙහි විමුක්තියේ සලකුණ වන සුද්ධෝ සභාව යන්න පැහැදිලි කිරීම සඳහා කරුණු 4ක් ඉදිරිපත් කරා. කරුණු 6ක් ලියා දක්වන්න. එතකොට අපි මේ කරුණු පිළිබඳව දැනගත යුතු වෙනවා. එතකොට ඇයි මේ සභාවට විමුක්තියේ සලකුණ කියලා කියන්නේ? එතකොට ක්‍රිස්තුස් වහන්සේව මෙහිදී සුදෝ ජොහාන් සුභාරංචියේ 9:5 වගන්තියේ සඳහන් වෙන පරිදි ක්‍රිස්තුස් වහන්සේව ජාතීන්ගේ ආලෝකය කියලා තමයි හඳුන්වා දෙන්නේ. කවුද? සුදෝ ජොහාන් තුමා ජේසුස් වහන්සේගේම
ප්‍රේමවන්ත ගෝලයා විසින් රචිත සුභාරංචියේ අඩංගු වන කරුණ. ඒකම වර්තමාන නවීන සමාජයේ ක්‍රිස්තුස් වහන්සේව අරගෙන යාම සභාවේ වගකීම. ත්‍රිශුද්ධ සභාවේ වගකීම තමයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ රැගෙන යන්නේ. ඒක අපි කරනවාද? අපි ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ අරගෙනද යන්නේ? සභාව තුල කිතුණුවන් තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය විහිදෙනවා. මේක වර්ෂ 1962 65 ලියුණු ධර්මගිය වස්තාව. අපිට පේනවා සභාව විමුක්තියේ සලකුණ වෙන්නට නම් අපි තුලින් ආලෝකය යන්නට ඕනේ අනිත්‍යයි. කිතුණු ආලෝකය. ඒකම මේ වගකීම සභාව දෙවියන් වහන්සේ හා මනුෂ්‍ය අතර ඇති සම්බන්ධතාවයේ ගොඩාක් ස්ථිර කරනවා. ඒ කියන්නේ ලෝකයට ආලෝකය අරගෙන යාමේ වගකීම දෙවියන් වහන්සේ හා මනුෂ්‍ය අතර ඇති සම්බන්ධතාවය ගොඩාක් ස්ථිර කරනවා. එහෙම වෙන්න තමයි අපි ආලෝකය වෙන්නේ. ඒකම මේ සභාව තුල සමාජීය කාර්මික සංස්කෘතික එකමුතුවක් තුලින් තමයි අපිට සාම්‍ය සමාජයක් පුදුනම්වන්න පුළුවන්. ඒක තමයි මේ සභාවේ අනිවාර්ය අංගය. ඒතර ඔබට මේකින් එකට පැහැදිලි කරන්න පුළුවන්. සභාව තුල තියෙන සමාජීය කාර්මික සංස්කෘතික ලක්ෂණ තුලින් එකමුතුවක්. සාම්‍ය සමාජයක් ගොඩනංවන්නට පුළුවන්. ඒක තමයි සභාව තුල තියෙන අනිවාර්ය අංගය. ඒක තමයි විමුක්ති සලකුණක් බවට සුද්ධ සභා මාතාව අපව රැගෙන යන්නේ. නැත්නම් අපි සභාව තුලින් සංකේතයක් බවට පත් වෙන්නේ. ඊළඟට කියන ක්‍රිස්තුස් වහන්සේව ජීවමානව අත්දකින පිරිසකකින් යුක්ත වූ සභාවක් කියලා මේක. ඇත්තටම ඔබයි මමයි. දහම් ගුරුවරු වශයෙන් මෙතන රැස් වෙලා ඉන්න හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේව ජීවමානව අත්දැකලා තියෙනවා. අපි හිතන්න ඕන ප්‍රශ්න. අපි පොතේ ඉන්න ජේසුව නෙවෙයි දෙන්න කියන්නේ. අපි දරුවන් වෙතට ගෙනියන්න ඕනේ ඔබයි මායි තුල ඉන්න ජේසුව, අපි අත්දකින ජේසුව. පොතේ විශයක් ගෙනියන්න බෑ. පොතේ ඉන්න ජේසුව ගෙනියන්න. මගේ ජීවිතේ නම් අනන්තය අප්‍රමාණයි. කතා කරන්න වෙලාව මදි නිසා අපි මෙහෙම අවස්ථාවක් ආව ඕන තරම් මේ ජේසුස් වහන්සේගේ ජීවමාන අත්දැකීම ඔබ එක බෙදා ගන්නට පුළුවන්. ඒ තරම් ගොඩක් තියෙනවා යත්. ඒකම අපි දන්නවා සුද්ධ සභාවක් හැටියට ජේසුස් වහන්සේ ජුදේ, ජේසුස් වහන්සේගේ දහම ජුදාගම, ජේසුස් වහන්සේ 12 නමක් තෝරගෙන මේ සභාවේ අත්විවරම ගොඩනගන. ඊළඟට පෙන්තකොස්ත දින සුද්ධාත්මයන්න් වහන්සේ වැඩම කරන දී 120 දෙනෙක් සහ මරියෝත්තමාවිය ඇති සියලු දෙනා වෙත සුද්ධාත්ම ආගමනය අපි කියනවා පෙන්තකොස්ත දින 50 වෙනි දින. ජේසුස් වහන්සේ ස්ථාන වෙලා 50 වෙනි දන ජේසුස් වහන්සේම දුන්න පොරොන්දුවක් තමයි සුද්ධාත්මයන්න් වහන්සේ සභාවේ උපත සමරපු දවස. ඔන්න අපේ විමුක්තියේ සලකුණක් කියලා කියන සභාව. ඊතර උත්තානව ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාලංකාරයෙන් සභාව සම්පූර්ණත්වයට පත්. උත්තාන වූ ජේසුස් ජීවමානව ඉන්න වැඩ වසන ජේසුස් වහන්සේ. පෙන්තකොස්තේ ඒ බව සුද්ධාත්මයන්න් වහන්සේ අපොස්තුලුන්ට අනාවරණය කළ අත්දැකීම ලැබීමෙන් පසු ඔවුන් වහන්සේගේ මහිමාලංකාරය තමයි මේ සභාව සම්පූර්ණත්වයට පත්. ඒකම ජේසුස් වහන්සේ මෙලොවට වැඩම කළේ දේව රාජ්‍ය ගොඩනගා. දේව රාජ්‍ය කියන්නේ මොකක්ද? දේව රාජ්‍ය කියන්නේ දෙවියන් වහන්සේ වැඩ සිටින තැන. ඔබයි මමයි දැන් කතා කරන්නේ ඔවුන් වහන්සේ ගැන. මෙතන දේව රාජ්‍ය නේ. පිරිසිදු සිතින්, අවංක සිතින් එකතු වෙන තැන. යහපත් සිතුවිලි කොතනද? එතන දේව රාජ්‍ය. මෙතන දේව රාජ්‍ය. ඔබයි මමයි මේ රාත්‍රියේ දෙවියන් වහන්සේගේ නාමයෙන් එකතු වෙලා තියෙනවා නම් ඒ සිතුවිල්ල දැහැමිනම් ඔබ මෙතන ඔබ ඉන්නේ ඔබේ සිතුවිල්ල දැහැමිනම් පවිත්‍රණ
අනිවාර්යෙන් දෙවියන් වහන්සේ වැඩ සිටිනවා මායි කිසිද. දේව කැමැති තුන්තර දේව රාජ්‍යයි. ඒ පවසන්නේ ජේසුස් වහන්සේ ආවේ. ඒ පෙන්වන්නටයි දෙවියන් ජේසුස් වහන්සේ මෙලොවට වැඩම කළේ. ඒ පිළිබඳව කියා දෙන්නට දැනුවත් කරන්නටයි උන්වහන්සේ වැඩම කළේ. ඒ සඳහායි ජේසුස් වහන්සේ සභාවක් ස්ථාපිත කළේ 12 නමකින් මේ ආකාරයට. ඒක මේ ගොඩනගපු සභාවේ දෙවියන් වහන්සේගේ ගැඹුරු ශක්තියතාවයන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මේ අභිරහස්මක වැඩ සිටි. ඔබයි මමයි මේ අත්දකින දෙවියන් වහන්සේව අභිරහසක් මේ අභිරහස්මක අත්දැකීම ලෝක ඒකම මේ අභිරහස්මක වැඩ සිටීම ඔබටයි මටයි අවබෝධ වන පරිදි සුද්ධාත්ම අනුහසින් දරුවන් වෙතට ගෙන යාමේ වගකීම තමයි සුදෝ සභාව තුළ අපගේ ක්‍රියාකාරීත්වය. ඒකම අපට ජේසුස් වහන්සේගේ කීකරු කමින් තමයි ගැලවීම උදා වුනේ. ඒක තමයි සුදෝ සභා මාතාව අපට මේ ආකාරයට ප්‍රකාශ කරන්නේ. එතකොට අපි බලමු. එතකොට දේව බලය කොහොමද මේ සුද්ධ සභාව තුළ ක්‍රියා කරන්නේ කියලා මෙම ධර්ම ව්‍යවස්ථාවෙන් අපිට පැහැදිලි කරලා දෙන්න. ඒතර මේ ධර්ම ව්‍යවස්ථාවේ ප්‍රධාන මූලික කරුණු ගැන අපි කතා කළා. දැන් අපි කතා කරන්න යනවා මේ දේව බලය කොහොමද සුද්ධ සභාව තුළ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතර මේ සභාව තුළ දේව බලය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වසර 2021ක් අඛණ්ඩව පවතින එකම සභාව සුද්ධෝ සභාව. අඛණ්ඩව කාලෙන් කාලෙට පිරිස් කඩාගෙන ගියා. ඒක වෙනම. නමුත් සභාව ක්‍රිස්තුස් වහන්සේ පිහිටේ වූ සභාව. පේදුරු නැමැති පර්වතයේ මත පළමු පාප වහන්සේ මත ගොඩනගන ලද සභාව. අඛණ්ඩව පවත්වාගෙන යන මේ සභාව තුල කොහොමද දෙවියන් වහන්සේගේ බලය ක්‍රියා කරන්නේ? පළවෙනි දේ පූජාව. ජන වන්දනාවේ උතුම්ම වන්දනාව දිව්‍ය පූජාවයි. අපි දන්නවා දේව ප්‍රසාද නිදාන හා යාම යදුම ජන වන්දනාවේ අංගයන් උනත් එහි ප්‍රධානම අංගය වන්නේ දිව්‍ය පූජාව. මොකද දිව්‍ය පූජාව තුල තමයි ජේසුස් වහන්සේ ඔවුන් වහන්සේවම පූජා කරමින් ඔවුන් වහන්සේම පූජාසනය වෙමින් ඔවුන් වහන්සේම ඔප්පු කරන ලද කල්වාරි යාගය. උතුම්ම වන්දන. මම හිතනවා මේ වෙනකොට හැම කෙනෙක්ම අද පූජාවට ගිහිල්ලත් ඇති. මේ ජීවමාන ජේසුස් වහන්සේව ලබාගෙනත් ඇති. හොඳට සන්නද්ධ වෙලා ඉන්න. මොකද ජේසුස් වහන්සේ දැන් ඔබ තුලයි. අද ඔබ විතර වැඩම කරා ඔවුන් වහන්සේ. එතකොට මේ අපි මේ කල්වාරි යාගයේ සම්බන්ධ වෙලා ඉන්නේ ඒ දේව බලය අප තුල ක්‍රියාත්මක වෙනවා දවසකට පූජා ලක්ෂ 3මාන නැත්නම් ලෝකයේ සිටින හැම තත්පරයකටම පූජාවක් සිදු වෙනවා. ඉතින් මේ දේව බලය ක්‍රියාත්මක වෙන්නේ මේ දිව්‍ය පූජාව තුළ. ජේසුස් වහන්සේගේ ඒ තුල තමයි මේ සුද්ධ සභාව වසර 2021ක් අඛණ්ඩව පවතින්නේ. ඒ නිසා මේ පූජාව වැදගත්. මේක දරුවන් වෙතට යන්නත් ඕනේ අප තුළ තියෙන්න ඕනේ. අපි දිව්‍ය පූජාවට කියලා කතා කරනවා නම් ඒ ගෞරවාන්විත භාවය නැත්නම් මේ උතුම් වූ වන්දනාව තුළ සියලු සාන්තුවරයන් තුළ මුළු දේව රාජ්‍යයේ වැඩ වාසය කරන කියන්නේ ස්වර්ගයම පෙනී සිටින වෙලාවක අපි නිවැරදිව හැසිරෙන්නේ නැත්නම් අපිට කොහෙද මේ දේව බලය කලාවේ? ඒතර අපි දිව්‍ය පූජාව තුළ ඒ දේවල් අත්දකින්න බව පසක් කරනවා මේ විශ්ව ලේඛනයේ තුල. එහිදී පූජාවෙන ක්‍රිස්තුස් වහන්සේ පාස්කු බැටළුව ක්‍රිස්තුස් වහන්සේ වගේ ඉතෙක් පැවැත්ුනේ බැටළුවන් පූජා කිරීම කිසිම දේ වැගිරීමක් ජේසුස් වහන්සේගෙන් පස්සේ නෑ. මොකද දේව අජ බාලකයාගේ පූජා වීමත් එක්ක එතනින් යට එක නිමා වුණා. දැන් අද වෙන්නේ එය පරිස්මරණය කිරීම. ඒ තුලින් තමයි දේව බලය මේ සභාව තුල ක්‍රියාත්මක වෙන්නේ අඛණ්ඩව. ඉතින් මොන තරම් වැරදි සිදු වුණත්
නොවනවා නෙමෙයි වෙනවා. උනත් සබා මාතාව රැකගෙන යන්නේ මේ දේව බලය මේ තුල ක්‍රියාත්මක වෙන නිසා. එතකොට එහිදී අපේ විමුක්තියේ කාර්යභාරය ඉටු වෙනවා. මොකද අපි කියවන සලකුණක් කියලා විමුක්තිය. මේ සබාව තුල. එතකොට ඒ තුලින් මේ දේව යාගයේ තුලින් කල්වාරි යාගයේ තුලින් දිව්‍ය පූජාව තුලින් විමුක්තියේ කාර්යය ජේසුස් වහන්සේ ගලවා ගැනීම එදා සිදු කර අද පරිස්මරණය කර. ඒකම අපි ඔක්කොම එකමුතු වෙන භෝජනය තමයි මේ දිව්‍ය භෝජනේ නැත්නම් දිව්‍ය පූජාව. අපි හැම කෙනෙක් බලන්න බංකුවක ඉඳගෙන ඉන්නකොට හිඟන මිනිස්සයත් ඔතන ඉඳන්නේ. මහා දානපතියත් ඉඳන් ඉන්නවා. එකම බංකුවේ තමයි හිඟන්නයි මහා දානපතේ මහා බලය ඇති කියන හැමෝම එකම බං. ඇයි මේ සියලු දෙනාම මේ දිව්‍ය භෝජනයේට ඒකත්වයකින් යුතුව තමයි සහභාගී වෙන්නේ. එකම සංඝයක් මොන જાතින් ඉන්න පුළුවන්. අපි අකමැති જાතින් එකට එක බංකුවේ ඉන්න පුළුවන්. නමුත් අපි එකට එකමුතු වෙලා තමයි මේ දිව්‍ය යාගයට සහභාගී වෙන්නේ. එතකොට පරම සුද්ධ වූ ක්‍රිස්තු දේහය ලොවට ප්‍රකාශ වෙන්නේ මේ දිව්‍ය යාගයට සහභාගී වීම සමගයි. හොඳයි. එතකොට සුද්ධ වූ සභාවේ සුද්ධ වූ සභාවේ ජීවනය දැන් අපි ඉස්සලා කිව්වා දේව බලය කොහොමද මේ සභාව තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි බලනවා මේ සභාව තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් යවුවා. දේව බලය ඉස්සලා අපි පැහැදිලිව ඉගෙන ගත්තා. දිව්‍ය පූජාව තුල කොහොමද මේ දේව බලය ක්‍රියාත්මක වෙන්නේ? ඒ නිසා සභාව අඛණ්ඩව පවතින. මොන දේ තිබුණත් අපි හදාගෙන ඉදිරියට යනවා. ඒතර දැන් මෙහි කොහොමද සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ? ඒතර අපි කිව්වා පෙන්තකොස්ත දිනේ තමයි සුද්ධාත්මයන් වැඩම කළේ. ඒ දේව පොරොන්දුව ඉටුනේ ජේසුස් වහන්සේගේ ප්‍රකාශනය පෙන්තකොස්ත දිනේ. ඒතර සුද්ධාත්මයන් වහන්සේ මිනිස්යන්ට අවකමාව දීලා තමයි අපිට නව ජීවනය හිමි කර දෙන්නේ. අපි මේ දේව මන්දිර කියන්නේ ඇයි? ඒ තුල සුද්ධාත්මයන් වහන්සේ වැඩ වාසය කරන නිසා. අපේ පාපේ හේතු කොටගෙන සුද්ධාත්මයන් වහන්සේ මේ දේව මන්දිරේ නිවත් වෙනවා. ඒතර සුද්ධාත්මයන් වහන්සේ නැවත අපි වෙතට වැඩම කරන්නේ පව්කමාව තුල. සැබෑ මනස්ථාපනයක් ඇති කරගෙන නව ජීවනයක් හිමි කර ගැනීම තමයි සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ඒතර පව්කමා කිරීම අත්‍යවශ්‍යයි. මම ගිය සතියේ ඔබට අත්දැකීම් කීපයක් බෙදාගත්තා පව්කමා ගැන කියන්නේ. ඒ නිසා හැකි හැම විටකම පව්කමා කර ගැනීමෙන් සුද්ධාත්මයන් වහන්සේට වැඩ වාසය කරන්න පුළුවන් ඔබ. ඒතර තමයි ඔබට මේ විභාගයේ පාස් වෙන්නේ. මේ කියලා දෙන කරුණු නිවැරදිව අවබෝධ වෙන්න. ඒවා මතකේ රැඳෙන්න. ඒවා පිළිතුරු ලියන දවසේ ඔබේ පෑන වෙන්නේ සිතුවිලි වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. මාන්ද වුන් වහන්සේ ඔබ තුලට ආවොත් ඔබ දේව මාලිගාවක් වුණොත් ඔබේ ශක්තිය. එහෙනම් ඔබ පව්කමා කරගත යුතුමයි. ඔබ පව්කමා කරනවා දකින දරුවොත් අඛණ්ඩව හැකි හැම අවස්ථාවකම මේ මුතුම් සක්‍රමේන්තුව ලබා ගන්න. ඒතර මේ සුද්ධාත්මයන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි මේ මිනිසයා උත්තානේ ගමනකට ඇතුල් වෙන්නේ. ඒක කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ. ඒ කියන්නේ උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේ සමග ගමනකට ඇතුල් වෙන්නේ මේ සුද්ධාත්මයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ. ඒතර සුද්ධාත්මයන් වහන්සේ එහි වෙසෙන විශ්වාසකයන් තුළ ක්‍රියා කරනවා. කොහොමද? ඔවුන් තුල යාඥා කරනවා. කවුද යාඥා කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි ඒ අය දේව දරුවන් බවට සාක්ෂි දෙනවා. ඔබ තුල යාඥා කරනවා. විශ්වාසකයන් තුල යාඥා කරනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබ දේව දරුවෙක් බවට ලොවට සාක්ෂි දෙනවා. ඒකයි සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය. මට බයිබල් පාඨය මතක නැහැ ජෝහන්ස් විශේෂය. අපිට යාඥා කරන්න නොහැකි වෙනකොට සුද්ධාත්මයන් වහන්සේ අප වෙනුවෙන් මැදිහත් වෙනවා. යාඥා කරනවා. ඒකම සුභාස්නේ අන්තර්ගතයේ බලෙන් සභාව වර්ධනය කරලා නිරන්තර නව ජීවනයක් කරාගෙන නිරන්තරව
සභාව නව ජීවනයක් කරන්න කොහොමද මේ දේව වචනේ තියෙන අන්තර්ගත බලය. සුභාස්නේ දේව වචනේ තියෙන අන්තර්ගත බලය. ඒකම ක්‍රිස්තුස් වහන්සේ වහන්සේගේ මනාලිය. අර එකපාරක උපමේය කවුද සුදෝ පාවුලතුමා කියලා දුන්නා. ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය තමයි සුද්ධෝ සභාව. උන්වහන්සේ ස්ථාපිත කරපු මනාලිය සුද්ධෝ සභාව. ඒතර ක්‍රිස්තුස් වහන්සේ හා මනාලිය අතර පිරිපුන් සබැඳියාවක් ගොඩනගන්නේ සුද්ධාත්මයන් වහන්සේ. අපි සභාව මනාලිය ක්‍රිස්තුස් වහන්සේ අපි දෙගොල්ලෝ අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ මේ සුද්ධාත්මයන් වහන්සේ. ඒකම සුද්ධාත්මයන් වහන්සේ සුද්ධ සභාවට එකතු වෙලා ජේසුස් වහන්සේට වඩින්න කියලා ආරාධනා කරනවා. අපි දන්නවා අවසානයේදී නේද? සභා මාතාව ජේසුස් වහන්සේට වඩින්නට ආරාධනා කරනවා. ඒකම සභාවේවත් ක්‍රිස්තුන්ගේ නව සමාජය ශුද්ධෝත්‍රීත්වයට සම්බන්ධ කරන දේව ජනතාව ශුද්ධෝත්‍රීත්වයේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයට සමාන කරන සම්බන්ධ කරන දේව ජනතාවක් ලෙස ලොවට ප්‍රකාශ කරන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. පුළුවන් නේද? දැන් කරුණු හතරක් ලියන්න අමාරු නෑ නේද? දේව බලයේ ක්‍රියාත්මක වෙන හැටි. සුද්ධාත්මයන් වහන්සේ කොහොමද මේ සභාව තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා ලියන්න පුළුවන් නේ, අමාරු නෑනේ. හරි. මේ කතා කරන්නේ සුද්ධෝ සභාව නැමැති ධර්ම ව්‍යවස්ථාවේ අන්තර්ගත. හොඳයි. දැන් අපි බලමු තවත් කරුණක් මෙහි සඳහන් වෙනවා. සුද්ධ බයිබලයේ තුල විමුක්තිදායක සමාජය කියන්නේ බයිබලයේ තුල සුද්ධෝ සභාව විමුක්තිදායක සමාජයක් කියන විවිධ රූපක මගින් උගන්වනවා. විවිධ රූපක මගින් උගන්වනවා. ඒතර අපිට හැවුවොත් උදාහරණයක් දෙන්න කියලා. ඒතර උදාහරණ කීපයක් තියෙනවා. අපි බලමු පළවෙනි එක තමයි දෙවියන් වහන්සේගේ කෙත කියලා කියනවා මේ සුද්ධෝ සභාව. ඒක රූපකයක්. දෙවියන් වහන්සේගේ කෙත කියලා කියන රූපකයක්. ඒ සුද්ධෝ බයිබලයේ තුලින්ම අපිට ගෙනහැර දක්වන විමුක්තිදායක සභාව පිළිබඳ රූපකයක්. ඒතර කෙත කියලා එක කොරින්ති ලිපියේ සඳහන් වෙනවා. මොකද්ද මේ කෙත කියන්නේ? ඒකේ ඔලිව ගසේ මුල් තමයිලු ආදි පිතෘවරු. අපි දන්නවා මේ ගැලවීම ලොවට උදා කර දෙන්න දෙවියන් වහන්සේ ආදි පිතෘවරුන් තෝරගත්තා. ඒ ඔලිව ගස්සේ මුල ආදි පුත්‍රයෝ. ඒකේ ඊළඟට සංකේත කරන මේ ඔලිව ගස දේව වචනේවත් ක්‍රිස්තුස් වහන්සේ. මුල ආදි පුත්‍රයෝ ඒ අය තුලින් නේද? දේව කැමැත්ත ඉටු කරපු දේව පොරොන්දු ඉටු කරපු ජේසුස් වහන්සේ කීකරුකම් මේ උපත ඔවුන් වහන්සේව හඳුන්වලා දෙනවා ඔලිව ගස දෙස දේව වචනය තුලින්. ඒකම ජුදයන් සහ අන්‍ය ජාතීන් අතර ඇති සම්බන්ධතාවය. ජුදයන් තෝරගත්තු විශේෂ පිරිසක් ආදි පිතෘවරුන්ගෙන්. නමුත් ජුදයන් විතරක් නෙමෙයි. අපි දන්නවා සීනයි ගිවිසුම. දෙවියන් වහන්සේ මෝසෙස් තුලින් ඊශ්‍රායල් ජනතාවත් සමග ඇති කරගත්තට අපි දන්නවා මේ ප්‍රේමයේ ගිවිසුම ජේසුස් වහන්සේ විශ්වීය ජනතාවත් එක්ක තමයි ඇති කරගත්තේ කියලා අපි කතා කරා සුභාරංචි සමදර්ශක සුවිශේෂ තුන. ඊළඟට ඔබ ජොහන් සුවිශේෂය කතා කරන තුන්වෙනි විභාගෙට ගියාට පස්සේ ඒතර අපි එතනොත් ඉගෙන ගත්තා. සියල්ල ඒකම ජුදයන් සහ අන්‍ය ජාතීන් අතර සමගිය වර්ධනය කරන්නේ මේ ඔලිව් ගස. ඔලිව් ගස තමයි සමගිය වර්ධනය කරන්නේ. ඒතර ඕනව තමයි රූපක සුද්ධ බයිබලයේ තුල අඩංගු වෙන්නේ. මං කව රූපක එකක් තමයි කෙත. දෙවෙනි රූපකයේ තමයි සභාව කියන්නේ දෙවියන් වහන්සේට අයිති මිදිවත්තක් කියලා කියනවා. සභාව දෙවියන් වහන්සේට අයිති මිදිවත්තක්. මේක යෙසායා දිවැසිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. යෙසායා 5:1 සඳහන් වෙනවා. ඉදි ක්‍රිස්තුස් වහන්සේව සැබෑ මිදිවැල. සැබෑ මිදිවැල ලෙස හඳුන්වනවා. ඒක මෙහි අතු තමයි ඔවුන් වහන්සේගේ ජීවිතෙන් සාරවත් වෙන්නේ. ඒතර එක සභාවක් ලෙස ඔවුන් වහන්සේ තුල අපි ජීවත් වෙද්දී අපිට වෙන වශයෙන් ජීවත් වෙන්න බෑ. අතු කොහොමද මිදිවැලට යාවිලා තියෙන්නේ? යාවිලා තියෙන තරමට තමයි එහි පළ දරන්නේ. ඒතර මේ පළ දරන්නට නම් අතු යාවෙන්නට ඕනේ. අපි සභාව තුල හොඳ පළ දරන්නට නම් අපි මිදි වත්තේ අපි මිදි ඒ ශාකේ
ජේසුස් වහන්සේ තුල පළ දරන්න ඕනේ. අපි මුල් ඇද ගන්න ඕනේ. අපි සම්බන්ධතාවයක් ඕන් වහන්සේ තුල තිබුණොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ කියන සබාව මිදිවත්තක් කියන දෙයට සනාථ කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපි සබාව කියන්නේ ඊළඟට ඉගෙන ගන්න තුන්වෙනි රූපකය තමයි ගොඩනැගිලි. කෙතක් කිව්වා නේද? මිදි වැල කිව්වා. දැන් කතා කරනවා ගොඩනැගිල්ලක් කියන. දැන් ඔබට මේ වගේ රූපක ඇහුවොත් ඔබට ඕනම රූපකයක් නම් කරලා ඒකට උදාහරණ දැන් දෙන්න පුළුවන්. ඔබ දන්නවනේ. හොඳයි බලමු ගොඩනැගිල්ල කියන්නේ මොකක්ද? අපි දන්නවා මේ ගීතාවලියේ මේක ඔබේ මේ කෘතියේ නෑ එකයි මම රතු මේකෙන් දාලා තියෙන්නේ. ඔබට PDF එකකට මම මේ වයින් කරලා එවන්නේ. මොකද ඒව අවශ්‍ය නැති නිසා ඒව ඔයගොල්ලන්ගේ පොතේ නෑ. නමුත් ඔබ දැනගත්තේ ගීතාවලියේ 118:22 තියෙනවා. එයම සනාථ කරලා තිනවා ක්‍රියාපොතේ සුදොළු සුභාරංචියේ මොකද්ද? එහි කොංගල තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඉවත් කරන ලද කල තමයි මූලික ගල බවට පත් වෙන්නේ. මොකද්ද ඉවත් කරන්නේ? මිනිස්සු ප්‍රතික්ෂේප කරලා, කොන් කරලා, විසි කරලා, කුරුසපත් කරලා, අපහාස කරලා, නිඳා කරලා, නිර්වත් කරපු කොංගල තමයි ප්‍රධාන ගල උනේ. ඒ නිසා මෙන්න හරි ලස්සනට පෙන්නනවා සුදු සභාව කියන්නේ ගොඩනැගිල්ල. එහි කොංගල තමයි ජේසුස් වහන්සේ ඉවත් කරපු ගල තමයි ප්‍රධාන ගල උනේ. ඒකට ඒ අතිවාරම නැත්නම් පදනම තමයි අපෝස්තලවරුන් තුලින් මේ සභාව ගොඩනැගුවේ. 12 නමයි ගත්තේ. 12 නම තමයි මේ සභාව මුළු ලෝකේ පුරාවටම අරන් ගියේ. තම ජීවිත සාක්ෂිය ජීවිත පරදුවට තබා ප්‍රාණ පරිත්‍යාගි වෙමින් එහි අත්තිවාරම මේ ගොඩනැගිල්ලේ අත්තිවාරම දැම්මේ අපෝස්තලවරුන් 12. ඒතර මේ සභාවේ ස්ථිරත්වයේ ශක්තිමත් භාවය රැකෙන්නේ අර කොංගල. මම කියන්නේ මිනිස්සු කොං කරලා වෙන් කරලා විසි කරලා තුවාල කරලා දාපු උත්තාන වූ ජේසුස් වහන්සේ තුල තමයි ස්ථිරත්වයක් ශක්තිමත් භාවයක් තියෙන්නේ. එතකොට මෙසේ ගොඩනගපු සභාව තමයි විවිධ නම් වලින් හඳුන්වන්නේ. දැන් ගොඩනැගිල්ල සඳහා කොන් කරපු මේ ගල උඩ ගොඩනගන ලද අපෝස්තලවරුන්ගේ සභාව ඔය 12 නම ගොඩනගන ලද සභාව විවිධ නම් වලින් ආයත් හඳුන්වනවා. 1 දේව ගෘහය, 2 දේව වාසස්ථානය, 3 සුදු නගරය වන ජෙරුසලම, 4 අපේ මාතාව සභා මාතාව කියලා අපි කියනවා. 5 නිර්මල අජබාලකයාන නිර්මල අජබාලකයන්. ඔන්න මේ ගොඩනැගිල්ල හඳුන්වන ප්‍රධාන නම් 5. එහි අර්ථයන් බලනකොට දේව ගෘහය කියලා කියන්නේ සුදු සභාවට. එහි දේව පවුල වෙසෙන නිසා. දේව පවුල කියන්නේ ඔබයි මමයි දේව ජනතාව. මේ ජනතාව පවුලක් හැටියට මෙහි වසන නිසා එය මේ ගොඩනැගිල්ල නම් කරනවා දේව ගෘහය කියලා. ඒක මේ දේව ගොඩනැගිල්ල නම් කරනවා දේව වාසස්ථාන කියලා. ඇයි? දෙවියන් වහන්සේ මේ සුද්ධ වූ සභා මාතාව සුල වැඩ වාසය කරනවා. ඒ නිසා මෙය දේව වාසස්ථානය කියලා කියනවා. සුද්ධ වූ නගරය වන ජෙරුසලම කියලා තියෙනවා. 1 පේදුරු 2:5 තියෙනවා. අපි මේ නගරය තුල ජීවමාන ගල් මත ගොඩනගන ලබමු. පේදුරුතුමා සභානායකයා ප්‍රකාශ කරන තම ලිපිය තුලින් ලිපිපරි. ඒකම අපගේ මාතාව කියලා කියන සුද්ධ සභා මාතාව. ඇයි? සුද්ධාත්මයන් වහන්සේගේ අනුහසින් තමයි ජනිත කරනු ලැබුණේ. පෙන්තකොස්ත දින. එදා සිට අඛණ්ඩව මේ සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය පවතින නිසා තමයි ඔබයි මමයි මේ සැඳෑවේ එකතු වෙන්නේ. සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය තුළ. එතකොට ඒක තමයි දෙවියන් වහන්සේගේ ගොඩනැගිල්ලට යෙදෙන තවත් නම. අන්තිම නම තමයි නිර්මල අජබාලකයාණන් කියලා කියන සුද්ධ සභාව. ඇයි ඒ ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කරලා තම ජීවිතේ පූජා කරලා සුද්ධ සභාව සුද්ධවක් කරලා හොඳ givisummakin සම්බන්ධ කරගත්තා. මොකද්ද? givisummakin සම්බන්ධ කරගෙන පෝෂණය කරලා නඩත්තු කරනවා. මොකද්ද givisum? අපිව දාලා ගියේ නෑ. අපි එක ඉන්නවා. උතුම්ම දිව්‍ය පූජාව තුල. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුලින් ප්‍රසාද නිධාන තුලින් අපව පෝෂණය කරලා විතරක් නෙමෙයි අපව නඩත්තු කරමින්
ඔවුන් වහන්සේ මේ සභාව තුළ ගොඩනැගිල්ලක් ලෙස නිර්මල අජබාලකයාණන් ඒ කියන්නේ බැටළු පැටුවක් මෙන්න දේවාජ බාලකයානෝ කියලා දිව්‍ය පූජාවේදී දිව සප්‍රසාද වහන්සේ උසවද්ද පියතුමා කියන්නේ මේ සුදු සභාවට දෙන තවත් ගොඩනැගිල්ලට නියමිත නාමයක්. ඒ කියන්නේ නිර්මල අජබාලකයාණන් කියන නාමය. ඒකම සුද්ධෝ සභාව ප්‍රේමයෙන් ඇදහිල්ලෙන් යුක්තව තමයි ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙන්නේ. ප්‍රේමයෙන් ඇදහිල්ල ප්‍රබල නිසා අවශ්‍යයි. මේ පහුගිය ටිකේ ගොඩක් අයට මේ වසංගත රෝගය නිසා නොයෙකුත් අපහසුතාවයන්ට පත් වෙලා මට කොයිතරම් වැඩ තිබුණත් මම එයාලට සවන් දුන්නා. සවන් දුල ඒගොල්ලන්ව දිරිමත් කළා. හරි සතුටු ඊට පස්සේ යාළුවා සතුටින් කතා කරන හැටි දැනගත්තාම. මොකද සමාජයේම වසංගත රෝගයක් කියලා දැනගත්තාම කොන් කරන්නනේ බලාගෙන නේද? නිකනුත් කොන් කරන එකේ ඕක තවත් ආයුධයක් නෙ මිනිස්සුන්ට නේද? ඉතින් ඒක ඒ අවස්ථාවලදී අපිට අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි ඒගොල්ලන්ගේ ඇදහිල්ල වර්ධනය කරන ආකාරයට කතා කළ යුතුයි. කිසිම විදියකට කවුරු හරි කලකිරීමකින් කතා කරනවා නම් අපි එයාලගේ කලකිරීමට ඉඩ දෙන්නේ නැතුව එයාලව සවි බල ගන්නවන්නට ඕනේ. ඇදහිල්ලෙන් යුතුව ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන්නට ඕන් දිරි ගන්නට ඕනේ. ඒතර දේව ප්‍රේමේ සලකුණු වලින් තමයි මේ සභාව පිරිපුන් වෙන්නේ. අනාගතයේ එක් දවසකදී උත්තානෝ ජේසුස් වහන්සේගේ මහිම තේජස දර්ශනය වෙනවා. අපි මොනතරම් වස්තු සම්භාරයක් රැස් කරත් වැඩක් මේ විශ්ව ධර්ම ව්‍යවස්ථා දෙක තුලින්ම පෙන්වන්නේ එකම දෙයයි. රැස් කරගත යුත්තේ ජේසුස් වහන්සේගේ රාජ්‍යයට අවශ්‍ය දේ පමණයි. දේව රාජ්‍ය ගොඩනගන්නට පමණයි. මොකද කවදා හරි අපි ඔවුන් වහන්සේගේ මහිම තේජස දර්ශනය කරන අපේක්ෂා විතරයි අප තුළ තියෙන්න ඕනේ. ඒතර මේ වසංගත සමය අපි දන්නවා කොයි තත්ත්වෙද දැන් තියෙන්නේ කියලා ලෝකෙම. එහෙනම් අපි තව තවත් ස්වාමින් වහන්සේට ළඟා වෙමින් ජීවත් වෙන්න අවශ්‍යයි. ඒතර විමුක්තියේ සලකුණ සුද්ධෝ සභාව දුක්ඛම් කටළු අගහිඟකම් මැද තමයි මේ දුෂ්කර ගමන යන්නේ. අපි දකින්න අපේ නායකයන් දේරාණන් කොයිතරම් අඬනවද සමහර අවස්ථාවල. ඒ දුක්ඛම් කටළු මැද තමයි අගහිඟකම් මැද දැන් දේවස්ථානවලට උනත් ලැබෙන මුදල් ප්‍රමාණවත් නැහැ නේද? අපි දන්නවා නේද? ඒතර මේ දුෂ්කර ගමනක තමයි යන්නේ. පහසු ගමනක්. කිසි කෙනෙක් මේ පහසු ගමන යන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම ඇවිල්ලා වැඩකුත් නැහැ. ඒක නෙමෙයි සුදු සභාවේ ගමන. ඊටමත් දුෂ්කරයි. අගහිඟකම් වලින් යුක්තයි. දුක්ඛම් කටළු පොඩි බැඳගෙන ඒත් hina වෙලා සතුටින් මුණ දෙන්න. ඒක තමයි සභාව තුළ සමාජිකයන්ගේ යුතුයකම වයි. හොඳයි. ඒතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සලකුණ වන සුද්ධෝ සභාව මොන වගේ සේවාවන් දීපු කරන්න කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ඒතකොට මේ සභාව තුළ කොහොමද සලකුණක් ලෙස යම් සේවාවන් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සලකුණක් වශයෙන්. ඇත්තටම දුගීන්ට සුභාස්න දේශනා කිරීම. ඒක තමයි කඳුළු දේශනාවේ කියුනේ. දිලිඳුන්ට සුභාස්න දේශනා කරන්නයි මං ආවේ. ඒතර ඔබයි මමයි අපව තෝරගෙන තියෙන්නේ ඒ සඳහාමයි. දුගීන්ට සුභාස්න දෙන්න. නොදන්න අයට ජේසුස් වහන්සේ රැගෙන යන පිපාසිත ඇවිල්ලා තියෙන දරුවන්ට මේ දේ දෙන්න. ඒකම සභාව තුලින් රෝගීන් සුව කරනවා. මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. ඕනතරම් රෝගීන් සුව කරපු අවස්ථා දැනගන්න ලැබෙනවා. අනන්තවත් ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, යාඥාවට ස්තුති කියනවා. නොහිතපු විදිහේ සුව වීම ලැබෙනවා. ඒ අපේ ප්‍රබල විශ්වාසය සහ ඇදහිල්ල තුල අපි ගමන් කරද්දී ඕන් වහන්සේගේ සලකුණු ලෙස තමයි මේවා සිදු වෙන්නේ. ඒකම පසුතැවිලි වෙන අය සනසන්නට ඕනේ. අපි අද පසුතැවිලි වෙන්න ඉඩ දෙන්නේ නැහැ නේද? අංවඩු ගහනවා, වැරදි නම් නේද? කොච්චර වැරදි චෝදනා කරනවද? අපි ඇහැට පෙනිපෙනි මේ දේ වැරදි කියලා දැන නේද? අපි ප්‍රතික්ෂේප කරන නමුත් පසුතැවිලි වෙන අය ඕන තරම් ඉන්නවා. අපි යාලව පිළිගන්න කැමති නැහැ. එතනයි භයානක. මම එදත් කිව්වා රෙක් ටෙලි නාට්‍යයකට සුද්ධෝ ටෙලි නාට්‍යයක් කියලා එදා ඒ පියතුමා කියනවා මම අහගෙන. එතන උනත් පෙන්න්නේ
මේ ජරා කාසිප්පු වගේ පෙරලෙන දරුවෝ කොයිතරම් දැහැමි ගති තියෙනවද යාළුවෝ. නමුත් එයාලව හදලා නැහැ. කොතන හෝ වැරදිලා තියෙනවා. ඒ වැනි චරිත අප ගම්වල තියෙනවා. අපි කොහොමත් එයාලව කුම් කරනවා. කොච්චර පස්පැවිදි වුණත් සනසන්නේ නැහැ. නමුත් සභාවේ සලකුණක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සලකුණක් තමයි සභාව තුලින් පසුතැවිලි වෙන අයව සනසන එක. ඒතර නැතිව බැටළුවන් ගැලවීමේ මාර්ගයට අපි යොමු කරන්නට අපේ පන්තියේ ඉන්න දඟම ළමයා තවත් කොන් කරලා පන්තියේ ඉන්න දෙමව්පියන්ගේ ආදරයට ලක් නොවන දරුවා අප තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ ආදරය. පන්තියේ ළමයි කීප දෙනෙක්ද 20ද ඉන්නේ 15ද ඉන්නේ 30ද 40ද ඔතන ඉන්න පුළුවන් එක ළමයි ගොඩාක් දඟයි. ඔබේ අවධානය ගන්න උත්සාහ කරන හොයලා බලන්න දෙමව්පියෝ නෑ ආදරේ නෑ ගුරුතුමියගේ ආදරේ හොයාගෙන තමයි ඉන්නේ. මගේ ඉස්කෝලේ මට අනන්ත මේ දරුවෝ ලැබිලා තියෙනවා. ඒ දරුවන්ගේ දක්ෂතාවයන් හොයාගෙන මට මතකයි මම පල්ලිවත් ඉස්කෝලේ කවුරුවත් කැමති නෑ ඉස්කෝලේට එන්න උගන්වන්නවත් කෙනෙක් ඉන්නේ නෑ. මං යනකොට මගෙන් ඇහුවෙත් අපේ ආච්චිලාගේ වලලා මේ ඔයාට දඬුවමකට ලැබිච්ච ඉස්කෝලයක්. මං කෝනේ සේවය කරන්න ලැබිච්ච හොඳ ඉස්කෝලයක් කියලා. අනේ ඒ දරුවෝ අන්තිමට වත්තල තිබිච්ච සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමටත් තර්ජනයක් වෙලා ජයග්‍රහණය කරලා ඒ තිබුණ කරුණාරත්න බෞද්ධේ ඒ ඉස්කෝලේනුත් ජය ලබාගෙන කොට්ටාසේ ජයග්‍රහණයක් කරා ගියා. මේ රැයට නැව් කඩපු දරුවෝ ටිකක් තමයි ඒ ඉස්කෝලේට ආවේ. ඉගෙන ගත්තේ උදේට කණ්ඩවත් තිබිච්ච නැති දරුවන්ට අපි කොල්ල කැඳ හදලා දීලා ඒ ජවයේ තුලින් තමයි දරුවෝ අරන් ගියේ. ඉතින් මේ ඇත්තටම මේ දරුවන්ට ඒ ලැබපු කන්නරේතුර අදේ දරුවෝ ඉන්න තැන් හරි පුදුමයි. අද ඇවිල්ලා මේ ඔය අපේ ගෙදර සමහර වැඩවලට මට ඇවිල්ලා උදව් කරනවා. බලෙන් මම ගෙදරට කලින් මම අඳුරගත්තේ නෑ ළමයි මාව අඳුරගත්තේ. ඒ දරුවෝ ආවේ වෙන වෙන දේවල්ට ඊට පස්සේ අපිව අඳුරගත්ත පිලිෂා ටීචර් නේද කියලා. ඉතින් ඒ දරුවන්ට අපි ඇත්තටම එදා අතේ දුන්න නිසාද දරුවෝ ගොඩාක් හොඳ තැන්වල ඉන්නවා දකින්න. හරි සතුටුයි. ඉතින් ඔබගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඕක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සලකුණ ලෙස සභාව ඉටු කළ යුතු කරුණු. අපි ධනවත් නැත්නම් තෝරගත්තු විශේෂ සුවිශේෂ පුද්ගලයන්ගේ දරුවන්ට වඩා අපේ අත්‍යවශ්‍ය සේවාව යෙදිය යුතු මේ දරුවන් කෙරෙහි අපේ අවධානය යොමු කළොත් ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සලකුණු වන සේවාවන් වෙනවා කියලා කියන්නේ. ඒතර දයා සේවාවන් වල නිතර යෙදෙන්න. අද අපි ළඟම ඉන්න පුළුවන් දයා සේවාවන් අවශ්‍ය අය. අපි හොයන්නේ නැහැ, බලන්නේ නැහැ, වෙලාවක් නැහැ. ඒතර ප්‍රසාද නිධාන මගින් ජනතාව සුද්ධවත් කරනවා මේ සභාව. මේ ප්‍රසාද නිධාන තුලින් හැමතිස්සෙම ගරු පියතුමන්ලා ඒ දේ කරනවා. දයා සේවාවන් වලින් පියතුමන්ලා කරනවා. මං කිව්වේ මම මේ මිසම කියන්නේ නෑ ප්‍රසිද්ධියේ දහම් ගුරුවරුන්ට බඩු මාළු දුන්නගේ වලවලට ගිහිල්ලා හොයලා බලලා. ඉතින් එවැනි විශාල සේවාවක් සභාව තුල සිදු වෙනවා. ඒකම දෙවි මිනිස් සබැඳියාව ජනිත කරන්නේ සභාවයි. සභාව ඔහි හිටියොත් ඒක වෙන්නේ නැහැ. එතකොට සාමී සමාජයක් වර්ධනය කරන්න ලොකු උත්සාහයක යෙදෙනවා සභාව තුල. සාමී සභාව තුල සාමය ඒකම ලොවට උත්තානයේ බලාපොරොත්තුවක් ලබා දෙනවා. අපි කවදා හෝ උත්තානයේ අත්දකින්න උත්තාන වූ ජේසුස් වහන්සේගේ මහිමා ලංකාර තේජසයට නේද අත්දකින්න හමුවන පිරිසක් බවට ඒ බලාපොරොත්තුව සුද්ධ සභා මාත්‍රාව ලබා දෙනවා. ඉතින් මේ කරුණ ඔබට ලියන්න පුළුවන් විභාගයේදී. ඊළඟට දැන් මේ ඔක්කොම කතා කරේ පළවෙනි කරුණ. දැන් දෙවෙනි කරුණ තමයි අපි කතා කරන්න යන්නේ. වීර දේව ජනතාව. මේ සුද්ධ සභාව කියලා කියන්නේ වීර දේව ජනතාව. උතර මෙලෙස මේ අද අපි එකතු වෙලා හිටියට දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබයි මමයි වීරවරියක් කියලා කියන. ඇයි අපි සභා මාතාව තුල සභාව තුල ඉන්න දේව ජනතාව විශේෂයෙන් දහම් ගුරුවරු වීරවරියන් ලෙස. මොකද අපි ස්වාමින් වහන්සේව දරුවන් වෙත ගෙන යන අය නිසා විශේෂයෙන් සභා මාතාව මේ දේ කරනවා. සියලුම දෙනා දහම් ගුරු විතරක් නෙමෙයි සභාව තුළ ඉන්න අනිකුත් සමිති සමාගම් වලින් සුවිශාල සේවාවන් සිදු වෙනවා. ජනවන්දනා කොමිසම කොච්චර සේවාවක් කරනවද මේ සම තුළ මම දන්නවා. කියවීම් කියවන්න කට්ටිය තෝරගෙන නේද? ඉතින් ඒ අය මේ සම තුළ ලොකු සේවාවක් කරනවා. ඒකම ලෞකිකත්වයේ පරාජය කළ දේ වචනේ අවියක් කරගන්න ඕන. කොහොමද ඒ වචනේ අවියක් කරගන්නේ? අද දවසේ කිව්ව වචනේ තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා.
ඒ තුල තමයි අපේ දේව සේවයේ නියැලුනොත් අපි හොඳ ධර්ම දූත යෝධය බවට පත් වෙනවා. දේව වචනේ ශ්‍රවණය කරලා ඒ ලබාගෙන ඒ තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා. මොකද අපි කවුරුත් පව්කාරයි. ඔබයි මමයි පාපිෂ්ඨ අපාතින් වැරදි වෙනවා. නමුත් අපි මේ ලෞකිකත්වයේ පරාජය කරන්න ඕනේ. අපි දේවස්ථානයට යන්නේ දිව්‍ය පූජාවට යන්නේ මගේ ඇඳුම පෙන්නලා මගේ රත්තරන් බරු ටික පෙන්නලා මගේ තවත් ෂෝ එක පෙන්වන්න නම් එතන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒතර ඔබ වීරවරියක් වෙන්නේ නැහැ. වීර වරේක් වෙන්නේ නැහැ. ඒතර ඔබ යන අරමුණ පැහැදිලි වෙන්න ඕනේ. විනීත ඇඳුමකින් ගිහිල්ලා ඔබේ යන කාර්යයට කරලා එන්න ඕනේ. ජේස් වහන්සේක දෙවි පියාණන් වහන්සේක සමගතාව ගොඩනගා ගන්න ඕනේ. ඒතර ශුද්ධාත්මයන්න් වහන්සේට සාක්ෂි දරමින් ධෛර්යවන්ත තමයි ධර්ම දානෙ ඉදෙන්නේ. ප්‍රශ්නයක් ආපු සැන් සියල්ල අතහැරලා දාන අය නෙමෙයි. ප්‍රශ්න කරදර එනවා. කොයිතරම් හොඳට කරත් විවේචනය කරන පිරිස් නැතුවා නෙමෙයි. 100ක් හොඳට කරත් අර වර්ධින එක වචනේ අරගෙන කතා කරන පිරිස් නැතුවා නෙමෙයි. විශේෂයෙන් බොරු චෝදනා කරන අය නැතුවා නෙමෙයි. ඒවා ධෛර්යමත් දරාගෙන තමයි මේ වීර ජනතාව මේ සභාව තුල ඉන්න වීර ජනතාව ඉදිරියට යන්නේ. සැලෙලා නතර වෙලා ෆයිල් එකක් විසි කරලා අයියෝ මට අවශ්‍ය දහම් පාසලකුත් නැහැ කිසිම සමිතියක් නැහැ මිනිසුත් එක්ක බෑ මට බෑ කියලා ගෙදර යන අය පිරිසක් නෙවෙයි. ඒතර අපොස්තලික සේවාව හරිම වැදගත්. මොන සේවාව වුණත් ඔබ ඉන්න ඕනෑම සේවාවක් මරිය හමුදා වෙන්න පුළුවන්. වින්සෙන්ති පාවුලා සමිතිය වෙන්න මොන හමුදාවක මොන සේවයක යෙදුණත් ඒ සෑම සේවාවක්ම අතිශයින් වැදගත්. මම අදහගෙනයි කිව්වා අපේ මේ සාන්ත සෙබස්තියන් ප්‍රතිමාව සහ කවුද අපේ ෆ්‍රැන්සිස් ප්‍රතිමාවත් රැගෙන යනවා කියලා සියලුම මම්මාවත් කිසිම කෙනෙකුට පෙරහැරවල් යන්න අවශ්‍ය නැහැ. සෙනග රැස් වෙන්න අවශ්‍ය නැහැ. තමාගේ ගේ ළඟ ඉඳලා ඒ ප්‍රතිමා රැගෙන ගියාම ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. දේව ආශිර්වාද ප්‍රතිමා අරගෙන යන්න පෙර දවස් 3ක් සූදානම් වෙනවා විවිධ නුවාන කියලා. පූජාවල් කියලා. හොඳ ජපමාලේ කියලා. හොඳට සූදානම් වෙලා මේ භක්ති අභ්‍යාසයේ යෙදෙන්නට සැලසුම් කරනවා. ඉතින් මේවා තමයි වීර ජනතාවගේ වීර ක්‍රියාව. ඒතර ඒ සඳහා තමයි පූජකවරු මැදිහත් වෙන්නේ. අපි අවසාන මාතෘකාවේදී අපි ගැන කතා කරමු. ඔබගේ අපොස්තලික සේවාව එකයි විශේෂයි කියලා කිව්ව කවුරු හෝ මේවත් කළොත් මේ අනිත් අයට මේ දේව ආශිර්වාද ලැබෙන්නේ. නිකන් හැමෝම ගෙවල් වලට වෙලා හිටියොත් මේ දේවල් සිදු වෙන්නේ නැහැ. ඒතර සුද්ධෝ සභාව මගින් මොකද වෙන්නේ? අපේ ජනතාව තෝරගත්තු වංශය. සභාව නිසා අපි තෝරගත්තු වංශය. අපි රාජකීය පූජක ප්‍රජාව. සුද්ධෝ ජාතියක් පූජක සෙනගක් බවට පත් වෙනවා. ඒකයි අපි වීර දේව ජනතාවක් කියලා ප්‍රකාශ කරන්නේ. හොඳයි. ඒතර දැන් මේ සමාජය තුළ වත්මන් සමාජය තුළ මේ දේව ජනතාව කියන්නේ කවුද? එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ සුද්ධෝ සභාව තුළ ඉන්න වත්මන් සමාජයේ දේව ජනතාව කියන්නේ කවුද? සභාව තුළ විමුක්තියේ බීජය. මේ ඉන්න ජනතාව තමයි විමුක්තියේ බීජය. ඒතර ප්‍රේමය, සත්‍ය හා සහෝදරත්වයේ කැඩපතල. හරිද? සත්‍ය තුල පිහිටනවාද? සත්‍ය කොච්චර අමාරුද හොයන්න. සත්‍ය කොච්චර හැංගිලා. සහෝදරත්වයේ කැඩපතල. ක්‍රිස්තු උපකරණයක් ලෝ අපි. දේව ජනතාව කියන්නේ ක්‍රිස්තු උපකරණයක්. ලෝකේ ආලෝකේ. පොළවේ ලුණු වගේ. ඒතර මේ නව ජෙරුසලමක් කරා යන ගමනේදී ඔබයි මමයි නව ඊශ්‍රායල් ජනතාවක්. දේව ජනතාව කියන්නේ නව ඊශ්‍රායල් ජනතාව. හිරිහැර පීඩා මැද ඇදහිල්ල තුල මොනතරම් කරදර මොනතරම් හිරිහැර ප්‍රතික්ෂේප කිරීම මැද ඔබ පොදු පූජකවරයට තමයි සාක්ෂි දරන්නේ. ඔබට නිල පූජකවරයක් නැහැ. ඇයි? නිල පූජකවරේ තියෙන පියතුමන්ලට විතරයි. අපිට නැහැ. අපි පොදු පූජකයෝ ප්‍රසාද ස්නාපනය තුල. ඒක මම මේ පාඩම් මාලාව තුලම කතා කරා. ඒතර මේ පොදු පූජකවරය තුල අපි හිරිහැර පීඩන මැද තමයි ඇදහිල්ල ප්‍රබලව රැගෙන යන්නේ. පොඩි දෙයක් ආවත්
අයියෝ කියලා දෙවියන් වහන්සේට බයින්න මගේ එක්තරා ගුරුවරියක් ඉන්නවා පුදුම විදියට කරදරාව. මේ දේවස්ථානෙට ගිහිල්ලා ලබන ළමයින්ට උගන්වලා දවල් 3ට ගෙදර යනකොට ගෙදර හොරු බින්දු. තිබිච්ච එකම ටීවී එක ලැප්ටොප් එක ඔක්කොම අරගෙන. කවදාවත් දෙවියන් වහන්සේට බැන්නේ. මං කළේ සේවාව. ඇයි එහෙම වුනේ කියලා මම දන්නේ. මං දෙවියන් වහන්සේට හදපු එකම ගම් වතුරට යට වෙනවා. ඒත් කවදාවත් දොස් කිව්වේ. මේ හරි ආඩම්බරයි එහෙම කිත්තුනෝ දකින්න. හරිම ආඩම්බරයි. හිරිහැර පීඩා මැද තමයි ඇදහිල්ල තුල පොදු පූජකවරයට සාක්ෂි දරන්නේ. ඒතර දේව ජනතාවගේ පොදු පූජකවරයා නිල පූජකවරයා ප්‍රමාණයෙන් නොව හරයෙන් වෙනස් වෙනවා. ප්‍රමාණයෙන් නෙවෙයි වෙනස් වෙන්නේ හරයෙන්. ඒ කියන්නේ ජීවත් වීම තුළ. නිල පූජකවරයා තුළ සුවිශාල කැපවීම මුළු ජීවිතේම කැප කරලා ඉඳලා තියෙනවා. ඒකයි නිල පූජකවරයා. පොදු පූජකවරයා අර තරම්ම කැප වෙලා නැහැ. නමුත් එහි ප්‍රමාණය නැත්නම් එහි පොදු සේවාව එහි හරය තුලින් තමයි වෙනස් වෙන්නේ. අපි උත්තානේ ආලෝකේ කරා තමයි ගමන් කරන ජනතාව. උත්තානේ ආලෝකයේ විතර ගමන් කරන ජනතාව. හොඳයි. අපි දැන් තුන්වෙනි කාරණාවටයි ළඟා වෙමින් ඉන්නේ. මේ සුද්ධෝ සභාව නැමැති දේව ධාර්මික ව්‍යවස්ථාවේ අඩංගු මූලික කරුණු වලින් නිලක පූජකවරය ගැන තමයි අපි දැන් කතා කරන්නේ. දැන් ඉස්සෙල්ලා අපි කතා කරා පොදු පූජකවරය. මම ඉවිත් ඕගලන්ට අපි දැන් තමයි මේ ගැන කතා කරන්නේ. ඒතර ඉස්සෙල්ලාම බලමු නිල පූජකවරයේ කාර්යභාරයන් පොදු පූජකවරයේ කාර්යභාරය. ඔබයි මමයි පොදු පූජකවරය. ප්‍රසාද ස්නාපනලා අපි පොදු පූජකවරය. ගරුපියතුමන්ලා තමයි පූජකවරය ලැබලා ඔවුන්ගේ නිල පූජකවරේ යෙදෙන්නේ. එතකොට ඒ නිල පූජකවරේ යෙදෙන පියතුමන්ලාගේ කාර්යභාරයන් මොනවද කියලා අහුවොත් අපි දන්නවා දේව ජනතාව හැඩගස්වන්නේ ඒගොල්ලන්. අපි දන්නවද පූජකවරුන් නැත්තම් මේ දේවල් කොහෙත්ම කෙරේ. අපි දන්නවා දැන් පාසල් වල තත්ත්වය. අපි ඇයි මේ පොදු පූජකවරු කන්‍යසෝයන් රැඳව ගන්න උත්සාහ කරන්නේ. දැන් නැහැ. මේ සේවාවේ නියැලෙන්න කට්ටිය නැහැ. ඉන්න අය බොහෝම දුෂ්කරතා මැද දෙවියන් වහන්සේට ඇදහිල්ලෙන් යුතුව දුක වේදනා පීඩා හිරිහැර මැද සාක්ෂි ධර්ම අනන්ත දැකලා තියෙන ඕනතරම් නොකල චෝදනා වලට මුහුණ දෙන අය අපි දැකලා තියෙනවා. ඒ තම සේවාවේ නියැලෙනවා. ඒ අභියෝග ජයද. ඒතර දේව ජනතාව හැඩගස්වන දේව ජනතාව පාලනය කරන්නේ මේ නිල පූජකවරු. දේව ජනතාව පාලකයෙක් ඉන්නට ඕනේ. පාලනය කරන. ඒතර ක්‍රිස්තුස් වහන්සේවයි නියෝජනය කරන්නේ. නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ක්‍රිස්තුස් වහන්සේව. එකම දිව්‍ය සප්‍රසාදීය යාගය අපිට පවත්වන්න බෑ. පොදු පූජකවරයට කවදාවත් දිව රහස් කිරීමේ බලයක් නෑ. මම කපාරක් විදේශගත වෙලාවක මම දැක්කා. පූජාවට මම හරි සන්තෝෂෙන් සම්බන්ධ වුණා. ඒ පූජා වෙලාවේදී ආවි කාන්තාවෝ දෙන්නෙක් පූජාව තියන මට පුදුමත් හිතුණා. ඊට පස්සේ මේ දෙන්න ඇවිල්ලා පූජාව තිබ්බ. හැබැයි දිව රහස් කළේ නැහැ. දිව රහස් කරපු පූප මිදිරස් අරගෙන තමයි ආවේ දිව්‍ය පූජාව පැවැත්වුවා. ආශිර්වාදයේ දුන්නෙත් නැහැ. ඒ දෙකම කරන්න බැරුණා. ඒ කාන්තාවන් දෙදෙනා. හැබැයි ලස්සන දේශනාවක් එම කළා. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති නිල පූජකවරේ කාර්යභාරයේ දිව්‍ය යාගය පවත්වන්න ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී බාර දුන්නේ අපොස්තලයන් 12 පමණයි. මරිය මග්දලේනාට නෙවෙයි. හොඳයි. අපි බලමු පොදු පූජකවරේ තියෙන දේවල්. අපි දිව සප්‍රසාදී යාගයට හවුල් වෙන්නට අවශ්‍යයි. අපි නැත්තම් කොහොමද පූජාව තියන්නේ? හවුල් වෙලා විතරක් නෙවෙයි ක්‍රියාකාරීව හවුල් වෙන්න ඕනේ. ඒ දිව පූජාව අර්ථවත් සජීවීව කරගෙන යන්නට අපේ සහාය අවශ්‍යමයි. අපි දකිනවා සමහර දේවස්ථානවල ගීතිකා කණ්ඩායම් මොනතරම් හරිම සුන්දර විදියට මේ ලස්සනට මේ කාර්ය කරනවාද කියලා. ඒ දෙගොල්ලන්ගේම සහ සම්බන්ධතාවය තුල ඒකම සුද්ධාත්ම දීමනා ලබා ගන්නේ පොදු පූජකවරය තුල අපි දයාවේ ක්‍රියාවල හැසිරෙන්නේ.
තම කිතුණු ජීවිතේම ක්‍රිස්තුස් වහන්සේට අපි පූජා කරන්නට ඕනේ. ඒක තමයි පොදු පූජකවරේ, නිල පූජකවරේ කාර්යභාරය. ඒකෙන් කියන්නේ නෑ පොදු පූජකවරේ මුළු ජීවිතේම පූජා කරන්නේ කියලා අපිට වැඩි ජීවිතේම පූජා කරලා තින්නේ නිල පූජකවරේ. අපි ගොඩාක් ඒ ගැන පස්සේ කතා කරමු. හොඳයි. එතකොට දැන් මේ විවිධ ප්‍රසාද නිධාන මගින් තමයි මේ ජනතාව ශක්තිය ලබන්නේ. ප්‍රසාද නිධාන තුලින් මොනවද? ඒ ප්‍රසාද නිධාන තුලින් තමයි අපි සැබෑ ඇදහිල්ල රැකගන්නේ. අපේ සැබෑ ඇදහිල්ල. සැබෑ ඇදහිල්ල අපිට අවශ්‍යයි ඒ රැකගන්නේ අපේ මේ ප්‍රසාද නිධාන මගින්. ඊළඟට ඒ සැබෑ ඇදහිල්ල ලෝකෙට ප්‍රකාශ කරන්න ඕනේ. ඒක මම විතරක් මට අයිති දෙයක් නෙමෙයි. මට ලැබෙමි වුණා වූ සැබෑ ඇදහිල්ල අපි අනිත් අයට දේව වචනය අපි ප්‍රකාශ කරන්න ඕනේ අපේ ජීවිත ඇසුර. ඒකම තමයි අපේ ජීවිත අපි සකස් කරගෙන සුද්ධාත්ම දීමනාවන් ලබාගෙන තමයි ධර්ම දානෙ දෙන්න. සුද්ධාත්මය නැතුව අපිට ධර්ම දානෙ දෙන්න බෑ. ඒතර අපි ඉස්මතු කරන්න. අපි විස්මතු කරන්න තු අපි සුද්ධාත්මයන් වහන්සේ විස්මතු කරන්නට නම් දෙවියන් වහන්සේව මහිමා අලංකාරපත් කරන්නට නම් සුද්ධාත්ම දීමන අවශ්‍යයි. එතකොට තමයි අපිට නිවැරදිව ධර්ම දානෙ දීලා දේව රාජ්‍යයට සාක්ෂි දරන්න පුළුවන්. සමහර අය අපි දකින්නේ තමන් ඉස්මතු වෙන්න යනවා. තමාගේ නම කරන්න පුළුවන් ද බැරිද කියලා නෙමෙයි. තමා ඉස්මතු වෙන්න යාමෙන් වෙන්නේ මොකද්ද? අර පරීක්ෂා තුනට නෙමෙයිද ලක් වෙන්නේ. ජේසුස් වහන්සේ මුලදීම ආව පරීක්ෂා තුන. කීර්ති, බලය, කී දෙනෙක් මේ සඳහා පොර කරනවද අනිත් අය කපාගෙන යන්නේ. ඒවත් සිදු වෙන ඕන තරම්. ඊළඟට සභා මාර්ගෝපදේශයට අනුව විවිධ සේවාවන් වල අපි යෙදෙනවා. මොකද ප්‍රසාද නිධාන මගින් ලැබෙන ශක්තිය නිසා මම කිව්වේ දහම් පාසල විතරක්ම නෙවෙයි. මේ සමිතින අනිකුත් සභා මේ සමිති පූජා උදව් වෙන දරුවෝ නැත්තම් කොහොමද මේ දේ කරගන්නේ? හැම කෙනෙක්ම. ඒතර ලෝ සියලුම ජාතීන් එකම ජනතාව. සියලුම දෙනා එකම ක්‍රිස්තුස් වහන්සේ අදහන එකම ජනතාව. ඔහු ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෝ. එතන ස්වර්ග රාජ්‍යයේ කවදා හරි ජාතීන් වශයෙන් බෙදෙන්නේ නැහැ. අපි ඔක්කොම එකම පුරවැසියෝ. ඒතර විවිධ සංස්කෘතින් පෝසත් කරමින් තමයි මේ ජනතාව සුද්ධවත් බවට කරන්නේ. මේ හැම සංස්කෘතියක්ම පෝසත් කරනවා. ඒ හැම සංස්කෘතියකටම ගරු කරනවා. ඒකම ලෝක සාමයේ පෙර නිමිත්තක් ඇට හඳුන්වනවා. මේ ප්‍රසාද නිධාන මගින් ලැබෙන්නේ බලවත් වෙන දේව ජනතාව. ඒකට කැඳවීමකුත් ලැබලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒකම කතෝලික ජනතාව අපි දන්නවා මේ එකම සමිදානන් වහන්සේ එකම බෞතිස්මය එකම ඇදහිල්ලක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සභාව තුල ඉන්න හැමෝටම එකම සමිදාන. ගොඩක් දෙවි දේවතාවුන් නැහැ. ඇඳුම් දෙවියෝ, මුදල් දෙවියෝ, ජනප්‍රියත්වයේ දෙවියෝ, විවිධ දෙවිවරු නැහැ. අපිට ඉන්න එකම දෙවි සමිදාන වහන්සේ. එකම බෞතිස්මය තියෙන එකම ඇදහිල්ලයි. ඒ පිළිබඳව අපි සාක්ෂි දරනවා. කවුද මේ කියන්නේ? අපේ සුද්ධ සභාව නැති ධර්ම ව්‍යවස්ථාවේ නිරපූජකවරයාට තමයි අපි මේ සියල්ල කතා කරන්නේ. ඒතර අපි සුදතුම් පියා හා රද්ද ගුරුවරුන් මගින් තමයි ක්‍රිස්තුස් වහන්සේ සමග පාලනයට දෘශ්‍යමාන සභාවට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ සුදතුම් පියා රද්ද ගුරුවරුන් තමයි මේ සභාව පාලනය කරන ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඒතර අපි ඒ සංස්ථාවට සම්බන්ධ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ආශුද්ධ සභාව අතර ඇති සබැඳියාවේ ප්‍රධාන ලක්ෂණය වූ ක්‍රිස්තුස් වහන්සේ සුද්ධ සභාව අතර තියෙන ප්‍රධාන සම්බන්ධියාව මේ සම්බැඳියාව ක්‍රිස්තුස් වහන්සේ මනාලිය සභාව මනාලිය. ඒතර මොකද්ද මේ තියෙන සම්බන්ධියාවේ ප්‍රධාන ලක්ෂණ? එක විශ්වාසය ප්‍රකාශ කිරීම. අපේ විශ්වාසය අවශ්‍ය හැම අවස්ථාවකදීම ප්‍රකාශ කරනවා. දේව ප්‍රසාද නිධාන හැකි හැම විටකම ලබා ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම දේව ප්‍රසාද නිධාන ලබා ගන්න. ශාසනයේ පාලනයට අපි අවනත වෙන්නට. අපේ එඬේරුම් අපේ නායකයන්ගේ පාලනයට අපි අවනත විය යුතුමයි. ඒකම සභාව සමග අපි සහභාගීත්වය
යුතුව කටයුතු කරන්න. සහභාගීත්වය අති විශේෂයි. මොනියම් මොදයක් තියෙනවා පුළුවන් තරම් නිවසට වෙලා පැත්තටලා ඉන්න එක නෙමෙයි. පුළුවන් තරම් හැම මොහොතකදීම සභාව සමග සහභාගීත්වයක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ සභාවයි අතර තියෙන සුවිශේෂ සබැ. පැහැදිලි ඇතිනේ? ලියන්න පුළුවන්නේ අමාරු නෑනේ. මේ තාම ඉගෙන ගන්න එක විශ්ව ලේඛනයක් ගැන. හරි? ඒතර මම හිතන්නේ නෑ මේ විශ්ව ලේඛන දෙකම කතා කරන්න පුළුවන්. ඒකන මම ලෑස්ති වෙලා ඉන්නවා විශ්ව ලේඛන දෙකටම. නමුත් මට තේරෙනවා වෙලාවත් එක්ක. ඒකයි මම කිව්වේ මේක ටිකක් ගැඹුරුයි. ඒතර කතා කරද්දී ගැඹුරු නිසා තමයි බොහොම හිමින් යන්නේ. ගැඹුරු සංකල්ප තියෙනවා මේ විශ්ව ලේඛනයේ. ඉතින් මේ ප්‍රකාශන 16 මේ ආකාරයට තමයි තියෙන ව්‍යවස්ථා නියෝග සහ ප්‍රකාශ සියල්ලම මේ වගේ. ඉතින් මේවා දැන් නිකුත් කරලා අවුරුදු 60කටත් කිට්ටු වෙන්න එනවා. ඉතින් මේ තුල තියෙන මේ ගැඹුරු සත්‍යතාවන් සහ දේව ධාර්මික ඉගැන්වීම් මේ ආකාරයටම නතු කරගෙන පවත්වාගෙන යාම සත් වෙන්නේ අපිටමයි. මොකද සභාව තුල සභාව ගැන අපි කතා කරන්නේ. මේ සුද්ධ සභාව තුල 99% ඉන්නේ ගිහියෝ. පැවිදි පූජක 101යි. ඒතර සභාව රැක ගැනීම 99% වෙන ගිහියන්ගේ වගකීම. ඒ නැති කරගන්න බෑ. සභාව ජේසුස් වහන්සේ ජීවිත පූජාවෙන් ආරම්භ කරපු සභාව ගැනයි මේ එක විශ්ව ලේඛනයක් එක ධර්ම ව්‍යවස්ථාවක් ගැන අපි කතා කරන්නේ. එහි අන්තර්ගතය තමයි අපි මේ කතා කරමින් ඉන්නේ අවසාන අදියර. එතකොට කතෝලික නොවන විවිධ රෙපර්මාදු සභාවනුත් මෙම සුභාසන නොලැබපු අය දේව ජනතාවට නන් අයුරෙන් සම්බන්ධ වෙනවා. විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා කියලා මෙම විශ්ව ධර්ම ව්‍යවස්ථාවේ තියෙන සුද්ධ සභාවේ. රෙපර්මාදුර අය ඒකම සත්‍යසෝ නොවුන්ට ආශාවේ ප්‍රසාද ස්නාපනය ලැබෙනවා කියලා කියනවා. අපි දා ප්‍රසාද ස්නාපනය ගැන කතා කරද්දී කතා කරා. ආශාවේ ප්‍රසාදය දහනේ මෙහිදී සඳහන් කරන මේ විශ්ව මේ සුදෝ සභාව නැති ධර්ම ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන් වෙනවා. ඒකම ක්‍රිස්තුස් වහන්සේට මේ සෑම කෙනෙක්ම ඒකාබද්ධ වෙනවා කියලා කියනවා. සුභාසන ප්‍රකාශ කොට විවිධ ජනතාව අතර මාංශගත විය යුතුයි. ඊට පස්සේ යහපත් දේවල් පිළි අරගෙන කටයුතු කරන වගකීම දේව ජනතාව සතු. සුභාසන දේශනා කරන්නත් ඕනේ විවිධ ජාතීන් අතර මාංශගත වෙන්නත් ඕනේ. යහපත් දේ පිළි අරගෙන ඒ අනුව කටයුතු කරන කෙනෙක් බවටත් පත් වෙන්නට ඕනේ. ඒතර හැකි පමණ උන්ට සුභාසන තේරුම් ගනිමින් දේව ආදරේ නතු වෙන්නට ඕනේ. නතු කරන්නට ඕනේ. ඒකම දේව ජනතාවට දෙවියන් වහන්සේගේ වචනේ යථාර්ථය පැහැදිලි කිරීම කිතුණු අපේ වගකීම. මට මතකයි ගරු සුනන්ද වනසිංහ පියතුමා මොන තරම් උත්සාහයක යෙදුනද මේ දේව වචනේ යථාර්ථය ගැන කතා කරන්නේ. ඒවකට හිටපු ජනාධිපතිනියටත් කිව්වා කරුණා කරලා ඔබ මගේ ඉදිරියේ පිටමයි කිව්වේ මම හිටියා ඒකට ඒ කෝයකේ මේ ඔබ දුන්න පොරොන්දු ඉටු කරන්න. ඒක කිව්ව මම හැම දෙයක්ම කියන්න කැමති නෑ. ඒ තරම් ප්‍රසිද්ධියේ දිව්‍ය පූජාවේදී මෝහන දිහා බලාගෙන කිව්වා ඒ වකට හිටපු ජනාධිපතිනියට. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කුමාරතුංග රෝහල ඉදි වුණා. ඒ ගරු පියතුමාගේ ඉල්ලීම. ඉතින් මේ වචනේ යථාර්ථය පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒකම ඔබගේ සහෝදර ජනතාවට අතහිත දීම. ඔබ කිතුණු ජනතාවට මේ අනෙකුත් අයට අපි බෙදෙන්නේ නැතු. දැන් මාව අනන්තවත් අඬ ගහනවා NCC එකට විශේෂයෙන් අපොස උසස් පෙළ සඳහා කතා කරද්දී NCC එකට මාව අඬ ගහද්දී මට හොඳට මතකයි ඒගොල්ලන් මට බාර දෙන්නේ මේ ප්‍රසාද නිධාන කියන එක නැත්නම් ওই 10 වෙනි නිපුණතාවයේ සාමයක ඉගැන්වීම මේ විශ්ව ලේඛන ගැන තියෙනවා. මට මතකයි එතන ඉන්න දරුවෝ අතරේ මම දකින්න පුදුම දෙයක් මේ ආර්ට් සබ්ජෙක්ට්ස් තෝරගත්තේ 9 අය මට එතනදී හරියට හම්බෙලා තියෙනවා. ඒතර මම ඇයි ඔබ මේවා තෝරගත්තේ කියලා හම්බුටත් කියන්නේ ඒගොල්ලන් අම්මා තාත්තා ලෝයර්ස්ලා. ඒකට ඒගොල්ලන් ලෝයර් මේ මොනවද ලෝයර් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු. ඒතර 9 තියෙන බ්‍රයිට් දරුවෝ
පුදුමාකාර ප්‍රශ්න මගෙන් අහනවා සමහර විට අනන්ත හැම අවුරුද්දෙම අහන එකක් තමයි මේ පාපොච්චාරණේ සක්‍රමේන්තුවක්ද අභිවෘද්ධි ආලේපේ සක්‍රමේන්තුවක්ද. ඉතින් මම හොඳින් සන්නද්ධ වෙලා හිටපු නිසා මම ඒ දරුවොත් එක්ක කතා කරද්දී දරුවෝ බොහෝම ස්තුතියි කියලා තමයි මේ කාලය ගත්තට සමා වෙන්න කියලා වාඩි වෙනවා. හොඳ තර්කන බුද්ධියක් තිබුණා අය. මම ශ්‍රී ජාදුල්පුර අධ්‍යාපන කලාපයේ වැඩ කරද්දී මට බහුතරයක් හම්බුනේ කතෝලික නොවන අය. ඒ පොත් මම යාලට ඉගැන්නුවා. ඒ පොතේ තියෙන කරුණු මම සමහරට දන්නෙත් නැහැ. හරි ගැඹුරුයි. සමහර ළමයින්ට 8A's අරගෙනත් සීත් වෙලා තිනවා. ඒ තරමට ගැඹුරුයි ඒගොල්ලන්ගෙන් අහන ප්‍රශ්න ඒ ප්‍රශ්න පත්‍රේ. නමුත් ඒ දරුවන්ට මම කියලා දුන්නා. ඉතින් මේක තමයි මෙහිදී සුදු සභාව නැමැති විශ්ව ලේඛනයෙන් නැත්නම් ඒ ධර්ම ව්‍යවස්ථාවෙන් අපිට කියන්නේ අනිකුත් සභා සහ රෙප්‍රමාදු අයත් එක්ක ඒ අයට අපිට පුළුවන් අප තුලින් ක්‍රිස්තුස් වහන්සේව ගෙන යන්න. අප තුලින් යාලා ක්‍රිස්තුස් වහන්සේව දකිනවා නම් ලොකු වෙනසක් සිදු වෙවි. එයාලා දරන මතත් එක්ක, එයාලා පිළිගන්නේ නැති මතත් එක්ක අපිට සමහර විට පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් අපි කවුද කියන එක පෙන්වන්න. ඒකත් ලොකු ශක්තියක් වේවි වුන්ට. මට තියෙන අත්දැකීම් මේවයි. ඒ ඔබේ සහෝදර ජනතාවට හැකි ශක්ති ප්‍රමාණයෙන් අතහිත දීම තමයි පරම කිතුණු ලක්ෂණය. එතකොට දේව ජනතාව බබලවන ආභරණ. ඒ කියන්නේ අපි කතා කරන්නේ දැන් පූජකවරුන් ගැන. නිල පූජකවරු. නිල පූජකවරුන් හඳුන්වනවා දේව ජනතාව බබලවන ආභරණ කියලා. ඒතර පැවිදිවරුන් හා ගිහියන් යන දෙපක්ෂයේම දේව කැඳවීමක්වත් පිරිසක් මම කියවනේ. අපි පොදු පූජකවරේ, පැවිදිවරු, නිල පූජකවරු. ඒතර දේව ජනතාව බබලවනවා මේ ආභරණ දෙගොල්ලෝ. ඒතර පැවිදි නිකායන්ගේ සුවිශේෂ අනුශාසනාවන් ඒවත් වේද බෙහෙද. වේද බෙහෙද නෙමෙයි නේද? වේද මෙතන මට වැරදිලා තියෙනවා. ඒගොල්ලන් දෙන මේ පොරොන්දු තමයි දිලිඳුකම, පිරිසුදුකම, කීකරුකම. හැබැයි හොඳට මතක තියාගන්න මේ පැවිදි අයට හිමි වේද බාර. ඒගොල්ලන් මේ වේද බාර තමයි මේ පොරොන්දු වෙන්නේ. එහිදී දිලිඳුකම, පිරිසුදුකම පැවිදි. මේ එතකොට අපි දන්නවා පූජකවරේ බෙදෙනවා කොටස් දෙකකට පැවිදි හා පදවි පූජක කියලා. ඒතර පදවි පූජකවරුන් මේ තුනම වේද බාර හැටියට පොරොන්දු වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් පොරොන්දු වෙන්නේ පිරිසුදුකම සහ කීකරුකම විතරයි. නමුත් පැවිදි පූජකවරුන් කොටස් දෙකයිනේ මං කිව්වේ. ඒතර පැවිදි නිකායන් අපි ගත්තොත් OMI නිකාය, නිමල මරිය නිකාය මෙන්න මේ වගේ. මේගොල්ලන් අයිති පැවිදි පූජක. ඒතර පොදු මේ පදවි පූජකවරයට අයිති වෙනවා ජේසු නිකායක පියවර. ඒතර ඒගොල්ලන් දෙන පොරොන්දු දෙකයි. පිරිසුදුකමයි කීකරුකමයි. ඒ නිසා පටල ගන්නපා. දැන් සැලේසියානු නිකාය ඒගොල්ලන් මේ පැවිදි පූජකවරයට අයිති. ඒතර ඒගොල්ලන් මේ පොරොන්දු තුනම දෙනවා. ෆ්‍රැන්සිස්කන් නිකායක පියවරුන් මේ නිකාය. දිව්‍ය සප්‍රසාදීය නිකායක පියවරුන් මේ විදියට. මේ විදියට සබෙනි නිකාය. අර මේ ශ්‍රී සලුව තියෙන්නේ. ඒ බාරව කටයුතු කරන නිකාය. එතකොට ඒගොල්ලෝ පැවිදි නිකායන් වලටයි. ඒතර ඒගොල්ලන් දෙන දිවුරු තුනක් තියෙනවා. වේද බාර තුනයි. දිලිඳුකම, පිරිසිදුකම, කීකරුකම. ඉතින් මෙහි අර්ථ ගැන්වලා තියෙනවා. මම ඒ අර්ථ ගැන්වීම ඔබට අයිති නැහැ. නමුත් මම ඒක දැම්මා ගොඩක් පැහැදිලි වෙයි. කීකරුකම කියන්නේ පදවි පූජකවරු අගරාදුගුරු පදවිවල ඉන්න අගරාදුගුරු තමයි කීකරු වෙලා තමන්ට නියමිත ස්ථානවල එක්කෝ මීසම් හෝ විවිධ සේවාවන් වල නිරත වෙනෝ ඒ පැවිදි මේ පදවි පූජකවරු එඬේරික රාදුගුරු හිමිට කීකරු වෙන්නේ. පැවිදි නිකායකයි. දැන් OMI නිකාය අපි කියන නිමල මරිය නිකායක පියවරුන් ඒ ශ්‍රේෂ්ඨ පියතුමා මට්ටක් උඩේ තියෙන්නේ. ඒ මූලස්ථානේ එතන ඉන්න ජේෂ්ඨ පියතුමා යටතේ කියන තැනකට කීකරු වෙලා යනවා දේවස්ථාන. සබෙනි නිකායත් ඒ වගේ. එතකොට සලේසියන් නිකායත් ඒ වගේ. ඒතෝ ඒ තම නිකායක ජේෂ්ඨ පියතුමාට කීකරු වෙලා පිරිසුදුකම තුල
දිලිඳුකම ආරක්ෂා කරගනිමින් ජීවත් වෙනවා. දැන් අපි දන්නවා මේ ඩොමිනිකාන් නිකායේ පියවරුන් අර ලොකු කොන්තයක් දාගෙන ඉන්නවා නේද? ඒගොල්ලන් දිලිඳුකමට ගොඩාක් සාක්ෂි දරන මම දැකලා තියෙනවා. හොඳයි. අපි බලමු ඉතින් එහාට නිල පූජකවරය ගැන කතා කරද්දී මේ පැවදියාව ක්‍රිස්තුස් වහන්සේ හා ක්‍රිස්තු මන්නාලිය වන සුදු සභාව අතර ඇති නොබින්දිය හැකි ප්‍රේම සම්බන්ධයේ ලකුණක් කියලා කියනවා පැවදිය. ඇත්තමයි. මමත් හරි ආසයි සේවය කරන්න. හැබැයි එකම දේ තිබුණේ මං ඔය ලෝගුවක් ඇඳගෙන ඉන්න නේද? අපිට ඒ වගේ කැප වෙන්න බෑ. අපිට කැඳවීමක් තිබිලා නැහැ. අපි ලස්සනට අඳින්න කැමති නේද? ටිකක් දාගකාරයි. ඉතින් එහෙම බෑනේ. බොහෝම සංවරශීලීව නේද? පැවදී ඇඳුම, ඒ නියමිත ඇඳුම සහ කොයිතරම් දැනුම් සම්භාරයක් තියෙන අයද මේ සමහර දවස්වල මට මතකයි මං මේ සම්වල මේ දරුවොත් එක්ක සුද්ධ බයිබල් තරඟ වලට ළමයි සූදානම් කරද්දී සමහරට පියතුමන්ලගේ මේ ඇත්තටම හරි දුක හිතනවා දෙමව්පියෝ කවුරුත් ළඟ නැහැ නේ ලෙඩක් වුණත් අසනීපයක් වුණත් කවුරුවත් නැහැ. ඉතින් ලේසි නෑ මේ පැවදියාව. ඉතින් මේක ක්‍රිස්තුස් වහන්සේගේ මනාවෙන සුදු සභාව අතර තියෙන අර්ධ ප්‍රේමේ සලකුණක් මේ පැවදියාව කියන එක. ඒක සුවිශේෂ හැමෝටම නැහැ. බොහොම සුළුතරයයි තෝරගන්න දෙවියන් වහන්සේ. ඒගොල්ලන් නව ජෙරුසලමේවත් දේව රාජ්‍යයට සමය සාක්ෂි දරන සියල්ල අතහැරැවි. අපි දන්නවා මයිකල් රොඩ්රිගු පියතුමා දෙහිවල හිටපු මොන තරම් ධනවත් කෙනෙක්ද. ප්‍රංශයේ කතිකාචාර්ය නිලයක් හිමි වෙලා ඒකත් දාලා තමයි ඔය බදුල්ල පැත්තේ ගිහිල්ලා වගා කරමින් මේ කතිකාචාර්ය ප්‍රංශේ ලංකාවේ ඒ සියල්ල එපා කියලා තමයි එතනට ඇවිල්ලා සේවය. ඔහු නව ජෙරුසලමේවත් දේව රාජ්‍යයට සාක්ෂි දක්වුවා. මයිකල් රොඩ්රිගු පියතුමා. ඒතර පැවිදි නීති රීති අනුගමනය කරමින් තමයි මේගොල්ලන් මේ වේද බාර පිළිගන්නේ. පැවිදි නීති රීති තියෙනවා. එතනින් එහාට යන්න බෑ. ඒතර යාඥාවෙන් දේව හස්තයට බාර වෙලා දිව්‍ය සප්‍රසාදී යාගෙට අපි සියලු දෙනාවම සම්බන්ධ කරන්නේ මේ පැවිදියාවයි. කවුද පූජාවක් තියන්න පියතුමෙක් නැත්නම් දිව රහස් කරන්නේ කොහොමද? ඒතර සභාව තුල පැවිදියාව මගින් මොකද කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ කොහොමද? කන්දක් මත භාවනා කරමින් හිටපු ජේසුස් වහන්සේ ජන සමූහයට දේව රාජ්‍ය දේශනා කරපු ජේසුස් වහන්සේ රෝගීන් අංග විකලයන්ව සුවපත් කරපු ජේසුස් වහන්සේ පවිතුවන් දමිතුවන් කළ ජේසුස් වහන්සේ බාලයන් ආසිරිගෙන්නූ ජේසුස් වහන්සේ සියල්ලන්ට යහපතම කළ ජේසුස් වහන්සේ දෙවි පියාණන් වහන්සේටම අවනත වූ ජේසුස් වහන්සේව තමයි මේගොල්ලන් මේ පැවිදියාව තුලින් අපට ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරනවා. දැන් අපි බලමු දෙවන වතිකාන කතිකාව තුල පැවිදියාව තුලින් කොහොමද ක්‍රිස්තු මනාලිය හෙවත් සභාවට ආභරණයක් වන්නේ? ඒතර කොහොමද වුන් ආභරණයක් වන්නේ? හරිද? එතකොට ඒගොල්ලන් ආභරණයක් වෙන විදිය තමයි කතා කරන්න යන්නේ. ඒතර පැවිදිවරුන් වෙනුවෙන් දහම් ගුරුවරු වන ඔබට පැවරෙන වගකීම් මොනවද කියලායි. ඒතර ලකුණු කීපයක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේ. ලකුණු 10යි ප්‍රශ්නේ. පැවිදිවරුන් වෙනුවෙන් දහම් ගුරුවරු ඔබට තියෙන වගකීම් මොනවද? පළවෙනි දේ මෙතන තිබුණත් නැතත් මම කියන්නේ ඒගොල්ලන්ව ආරක්ෂා කරන්න. පැවිදි දිවියේ ඉන්න දෙන්න. දහම් ගුරු බව තිබීම. එයාලව ආරක්ෂා කරන ඒගොල්ලෝ අවුරුදු 7ක් පුහුණුවක් ලැබලා තියෙන නිකන් අවුරුදු 7ක පුහුණුවක ලැබලයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එයාලගේ සේවයේ නිරත වෙන්න ඉඩ දෙන්න. එයාලව උදුර ගන්න උත්සාහ කරන්න එපා. ඒකම ඒ අය වෙනුවෙන් යාඥා කරන්න. ඒ පැවිදි ජීවිත පිළිබඳ නිවැරදි දැනුමක් අපිට අවශ්‍යයි. එයාලගේ ජීවිතය ගැන හරි දැනුමක් තියෙනවා අපි තරහ ගන්න. සහාය වෙනවා ආරක්ෂා කරන්න බෑ. ඒකම එයාලව දිරිමත් කරන්න ඕනේ. අපේ සමහර අයට ඉන්නවා ගුරුවරුන්ට මොන දේ කළත් හොඳක් පේන්නේ නැහැ නේද? හරි අඩුයි. හරිම අසුභවාදී ඍණාත්මක
ගුණාංග තියෙනවා. නැත්නම් ඍණාත්මකව තමයි හැමදේම දකින්නේ. සුභවාදී ධනාත්මක සිතුවිලි නෑ. ඒකට අපි අපේ ධනාත්මක සිතුවිලි ඇති කරගන්න ඕනේ. පියතුමෙක් නැත්නම් පූජාවල් කොහෙන්ද? සෝමයන් කොහෙන්ද? නේද? මේව ගැන හිතපුවාම අර එකක් දෙකක් අඩුපාඩුනොත් අපි ඒක ගණන් ගන්න. මොකද බහුතරයක් ගොඩක් වැඩ වෙනවනේ, හොඳ වෙනවනේ. නේද? ඒතර අපි අරව දිරිමත් කරන්න ඕනේ. සුදුසුකම් සහිත සිසුන් ඉන්නවා නම් යාරව කොහොම හරි පැවිදි ජීවිතයට ඇතුල් කරන්න. අපෝ වලට ගිහලා කාටද හරියන්නේ? ඔහොම කියන දහම් ගුරුවරු මම දැකලා තියෙනවා. කාට හරි ආසාවක් තියෙනවා, මේ ආසාව ඇති කරලා ඒ එළියට අරගෙන මේ දරුවව පැවිදි ජීවිතයට යොමු කරන්න. එතකොට පැවිදි සංඝ වලට ආර්ථික අධ්‍යාපනික උදව් ලබා දෙන්න. දැන් මේ දවස්වල දෙව් කවර දෙනවනේ නේද? ඒ වලට අපිට අපේ ශක්ති ප්‍රමාණයෙන් මුදල් ආධාර ලබා දෙන්න. විශේෂයෙන් යාඥා කිරීම තමයි මම පාඩම් ගත්තේ. එයාලට යාඥාව අත්‍යවශ්‍යයි. අපි යාඥා කරනවා. සියල්ල අත්හරලා දාලා තමයි මේගොල්ලෝ මේ ක්‍රිස්තු මනාලිය සරසද නේද? බබලවන පැවිදියාව ඒකෙම දහම් සුවඳ තියෙනවා. දැහැමි බවෙන් ලොව බබලවන. එහෙමනම් අපි මේ මනාලිය සරසවන මේ පැවිදියාව ආරක්ෂා කරන මොකද එයාලා සියල්ල අතහර ලක්ෂ ගණන් වැටුප් ලබා ගන්න පුළුවන් උගතුම් පිරිසක් උතන සියල්ල අතහැර ඇවිල්ලා තියෙනවා. කාමතර කරන්නේ. ඒකම පැවිදියාව තුළ සියල්ල තියාජිකුට ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනයට ඇවිල්ලා තියෙන නිසා එයාලට අපි එක ආධාර කරලා ඒගොල්ලන්ගේ මේ ලෝතුරු කැඳවීමක් නේ තියෙන්නේ. නිකන් නෙමෙයි. ලෝතුරු කැඳවීමට සාක්ෂි දරන්න. දහම් ගුරුවරු වශයෙන් මම හිතන්නේ සුදු සභාව නැමැති විශ්ව ලේඛනයේ අන්තර්ගතයේ උච්චරයි. මගේ ශක්ති ප්‍රමාණය මම ඔබත් එක්ක බෙදාගත්තා. මම හිතනවා දැන් වෙලාව නෑ වර්තමාන ලෝකයේ සුදු සභාව කියන එකට යන්න. නමුත් බලමු මේකේ පොඩි හැඳින්වීමක් හරි කරලා තව විනාඩි 5ක් විතර තියෙන නිසා 6:02 අපි කතා කරන වර්තමාන ලෝකයේ සුදු සභාව නැති ධර්ම ව්‍යවස්ථාව ගැන. එතනදී අපි ඉස්සෙල්ලාම මේ විශ්ව ලේඛනය ගැන කතා කරද්දී මෙහි විශ්ව අනුශාසනා පත්‍ර ගණනාවක් තියෙනවා. එතකොට එකක් තමයි වර්තමාන ලෝකයේ සුදු සභාව. මම ඉස්සෙල්ලාම ඔබට හැඳින්වීමේදී එක කතා. ඒ යටතේ අපි කතා කරනවා ඊට ඉස්සෙල්ලා විශේෂණ මිනිස්සු නැමැති ප්‍රකාශනය ගැන. අර විශ්ව ලේඛන 16 ගැන කතා කරන්නට මත් ඒකේ දෙකක් ගැනනේ අපි කතා කරේ. එකක් කතා කරලා දෙවෙනි එකට යන්නේ ඉස්සෙල්ලා අපි අනුමාත්‍රිකාවක් හැටියට විශේෂණ මිනිස්සු නැමැති විශ්ව ප්‍රකාශනය ගැන කතා. කවුද මේ රචනා කළේ? 13 වන ලියෝ සුදතුම් පියතුමා. 13 වන ලියෝ පියතුමා තමයි විශේෂණ මිනිස්සු නැමැති විශ්ව ප්‍රකාශනය නිකුත් කළේ. කවදද? වර්ෂ 1891. වර්ෂ 1891. ඇයි මේ විශ්ව ලේඛනයේ නිකුත් කළේ මේ සුදතුම් පියතුමා 13 වන ලියෝ? විශේෂයෙන් දුකින්ම ආරක්ෂා කර. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු සුද්ධෝ සභාවේ ප්‍රධාන මාතෘකා තුනක් ගැන දැන් කතා කරන්නේ තව විශ්ව ධර්ම ව්‍යවස්ථාවක් විශ්ව ලේඛන. එහි වර්තමාන ලෝකේ දැන් වර්තමාන ලෝකේ සුද්ධෝ සභාව. එදා කතා කරේ මෙතෙක් කතා කරේ සුද්ධෝ සභාව. දැන් මේ වර්තමාන ලෝකේ සුද්ධෝ සභාව නැමැති ධර්ම සේවා ව්‍යවස්ථාව. ඒතර ඉස්සෙල්ලා කතා කරේ ධර්ම ව්‍යවස්ථාව. දැන් ධර්ම සේවා ව්‍යවස්ථාව. ඇයි මේ යටතේ කතා කරද්දී අපි වෙහෙසන මිනිස්සු ගැන එම කෘතිය විශ්ව ප්‍රකාශනය ගැන කතා කරන 13 වන ලියෝපාප් වහන්සේ විසින් රචිත. ඇයි ලිව්වේ? එවකට කාර්මික විප්ලවය නිසා ලෝකයේ ඇති වුණ විෂම ප්‍රතිඵල. කාර්මික විප්ලවයත් එක්ක ඇති වුණ විෂම ප්‍රතිඵල නිසා තමයි මේ කෘතිය රචනා කරන්න සිදු වුනේ. විශේෂයෙන් දුගීන් ආරක්ෂා කරන්න. කම්කරු අයිතීන් සුරකින්න. පෞද්ගලික දේපල ආරක්ෂා කරලා දෙන්න. සේවකයන් හාම්පුතුන් සතු යුතුයකම් පෙන්වා දෙන්න. සේවකයන්ගෙත් හාම්පුතුන්ගෙත් යුතුයකම් පෙන්වා දෙන්න තමයි මේ විශේෂණ මිනිස්සු නැමැති ප්‍රකාශනය නිකුත් වුනේ. එකම ක්‍රිස්තියානි ශීල ධර්මය අවබෝධ කරන දෙන්න තමයි 13 වන ලියෝ පාප් වහන්සේ මෙම මේ ප්‍රකාශනය සිදු කළේ. ඒකම ඒ විශේෂණ මිනිස්සු අවුරුදු 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 40 වසර නැමැති විශ්ව ප්‍රකාශනයක් නිකුත් වුණා. ඒක දෙවෙනි පියුස් සුදතුම් පියතුමා තමයි නිකුත් කළේ. ඉස්සර 13 වන ලියෝ දැන් දෙවෙනි පියුස් සුදතුම් පියා වර්ෂ 1931 1800 ගණන් වල දැන් අර හරියටම 40කින් මේක නිකුත් කරනවා. ඇයි ඒක නිකුත් කළේ? එවකට තිබුණේ අපි දන්නවා පළමු ලෝක මහා සංග්‍රාමය නේද?
අපි දන්නවා පළමු මහා ලෝක සංග්‍රාමය නිසාම තමයි මෙය නිකුත් කළේ. එතකොට ඒ වකට රුසියානු විප්ලවයක් පැවතුණා. ලැටරන් ගිවිසුමක් ඇති වුණා. එතකොට ලෝක ආර්ථිකයේ එන්නෙම පරිහානියටපත් වුණා 1929ත් 1931ත් කියන කාලය තුල. එතකොට ඒ සඳහා තමයි වෙහෙසෙන මිනිස්සු අවුරුදු 40ක් නිකුත් වෙලා තියෙන මෙම ප්‍රකාශනය සඳහා නිකුත් කරනවා 40 වසර නැමැති මෙම ප්‍රකාශනය. තව ප්‍රකාශනයක් තියෙනවා තුන්වෙනි ප්‍රකාශනය වෙහෙසෙන මිනිස්සු 100ක් වසර හරියටම අවුරුදු 100 සපුරද්දී මෙන්න 1991 අවුරුදු 100 සමරද්දී දෙවන සුදතුන් පාවුලොස් පියතුමා අපි දන්නවා ගොඩාක් සාන්තුවරයන්ව සාන්තුවර භාවයට එසවපු මේ දෙවන ජුවාන් පාවුලොස් සුදතුන් පියතුමා තමයි වර්ෂ 1991 100ක් වසර නැමැති වෙහෙසෙන මිනිස්සු නැමැති කෘතිය 40 වෙන කෘතිය සහ එය 100ක් වෙනකොට මෙම කෘතිය නිකුත් කරනවා වෙහෙසෙන මිනිස්සු නැමැති ප්‍රකාශනයේ සියවස් සැමරීම නිමිත්තෙන් තමයි මෙය ප්‍රකාශ කරන්නේ අරමුණු තමයි කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකින්නට සමාජ පරිසරය පිළිබඳ මිනිස් සමාජ පරිසරය ගැන අවබෝධයක් ලබා දෙන්න විශේෂයෙන් සමාජ පරිදි සමාජ නීති සාම ක්‍රියාවලිය පිළිබඳව පදනම සකස් කරන්නට තමයි 100ක් වසර නැමැති ප්‍රකාශය නිකුත් කළේ. ඔය හැඳින්වීමක් විතරයි ඉතුරු කොටස ඔක්කොම අපි කතා කරනවා මේ අවශ්‍ය නම් ඉතුරු ලේඛන දෙකත් අපි බලාගමු. උතුරු බලන්න මතක තියාගන්න පුළුවන් වෙයි. තව ගොඩාක් කතා කරන්න තියෙනවා. හතරවෙනි ප්‍රකාශනය තමයි අයුක්තියට පිළිතුර. මෙය 23 වන ජුවාන් පාප් වහන්සේ තමයි නිකුත් කළේ. මම කිව්වේ වර්ෂ 1962 65 අතර ඒ මහා දෙවන වත්තිකාන කතිකාව ආරම්භ කරපු මේ 23 වන ජුවාන් පාප් වහන්සේ වර්ෂ 1961 තමයි අයුක්තියට පිළිතුර නැමැති ප්‍රකාශන නිකුත් කරන්නේ. මොකද්ද අරමුණු? මානව අයිතිවාසිකම් යුතුයකම් පෙන්වා දෙන්න මිනිස්සුන්ට. රාජ්‍ය පාලකයන් අතර ඇති සම්බන්ධතාවය පෙන්වා දෙන්න. විවිධ රාජ්‍යයන් අතර ඇති සම්බන්ධතාව පෙන්වා දෙන්න. රාජ්‍ය හා ලෝක සමාජය අතර ඇති සම්බන්ධතාව පෙන්වා දෙන්නට. විශේෂයෙන් සාභාව පෝෂණය කරන ධර්මානුශාසනාවක් ලෙස තමයි මෙය ඉදිරිපත් කළේ. එය අයුක්තියට පිළිතුර නැමැති ප්‍රකාශනය නිකුත් කළේ අපට 23 වන ජුවාන් පාප් වහන්සේ සභා නවෝදේ පියා. එතකොට වර්තමාන ලෝකයේ සුද්ධ සභාව නැමැති ප්‍රකාශය වර්ෂ 1965 අපි දන්නවා මේ 23 වන ජුවාන් පාවුලෝ පාප් වහන්සේට බැරි වුණා මෙම කතිකාවත දිගටම අරගෙන යන්න. උන්වහන්සේ ස්වර්ගස්ත වුණාට පස්සේ මේ කතිකාව රැගෙන ගියේ 6 වෙනි පාවුලෝ සුදතුන් පියතුමා. 6 වෙනි පාවුලෝ සුදතුන් පියතුමාගේ මූලිකත්වයෙන් තමයි මේ වර්තමාන ලෝකයේ සුද්ධ සභාව නැමැති ප්‍රකාශනය නිකුත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1965. මම කොයි 23 වන ජුවාන් පාවුලෝ හෙවත් සභා නවෝදේ පියා ස්වර්ගස්ත වීමත් එක්ක මේ කාර්යභාරය ඉටු කරේ අපිට 6 වෙනි පාවුලෝ සුදතුන් පියතුමා. එහෙමනම් ටිකක් ගැඹුරු කරුණු ගියා. මං හිතනවා එච්චර අමාරු නෑ. පාඩම් කරගන්න පුළුවන් විදියට මම PDF එකක් හදලා එවන්නම්. ඒතර පාඩම් කරගත්තාම මේකෙන් හම්බෙන ප්‍රශ්න දෙක තුනක් තියලා උසස් සාමාර්ථයකට යන්නත් පුළුවන්. සභාව තුල ඔබේ වටිනාකම්, සභාව තුල ඔබේ වගකීම්, සභාව තුල සභාව රැක ගැනීමේ දහම්ගුරු සේවාව තුල නියැලෙන්නට ඔබට අවශ්‍ය වරම් ලැබේවි. ඔබ නිරතුරුම දේව සම්බන්ධතාවය ගොඩනගාගත්තොත් දෙවි පියාණන් වහන්සේ සමගම හිටියොත් ජේසුස් වහන්සේව නිතර ලබා ගත්තොත් ප්‍රසාද නිධාන තුල ජීවත් වෙනවා නම් ප්‍රසාද නිධාන අයත් කර ගන්නවා නත්වත් කර ගන්නවා කිසි දෙයක් අමාරු නෑ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙම විශ්ව ලේඛන දෙක ගැන දැනට කතා කරමු. ඊටු ටික ඊළඟ සතිය ඉවර කරනම් තව ගොඩක් තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ටීචර් මම අද තමයි ක්ලාස් එකට සම්බන්ධ වුණේ. ඔව්. කියන්න. මේ WhatsApp group එකක් තියෙනව නේද ටීචර්ගේ? ඔව්. ටීචර් පුළුවන් මාව ඇඩ් කරන්න ඒකට.
මගේ නන් නෙවෙයි පුතේ මේක කරන්නේ ගරු පියතුමා සුරංග පියතුමා ඔබ සුරංග පියතුමාට ඔබේ ඔයාට කොහොමද මේ ලින්ක් එක ලැබුණේ පුතේ? ටීචර් මම කොන්වෙන්ට් එකේ ඉන්නේ අපිට පණිවිඩය හම්බුනේ පස්සේ. හරි නෑ ඒක කිසි ගැටලුවක් නෑ කිසිම බාධාවක් නෑ ඔබ පාද සුරංගට ඒ බව දැනුවත් කරන්න. එතකොට පාද සුරංග ඔබව ගෲප් එකට ඇඩ් කරයි ඔබට අද පැමිණීමක් දායි. ඔකට ඔයාගේ දැන් ඔයාට පුළුවන් නම් ඔයාගේ නම්බර් එක දාන්න. පාද එක ලැබෙනවා. පාදගේ නම්බර් එක හොයාගෙන පාදකව ඇතුළත් කරගෙන. ඒතර මම මගෙන් දැන් දෙතුන් කීප දෙනෙක්ම දාලා තුනා ආයෙත් PDF එවන්න කියලා මම කිව්වේ මේ ඔක්කොම එකතු කරලා ආයෙ දානවා කියලා. ඒතර මම නැවතත් ආයෙ දාන්න. මොකද කීප දෙනෙක් ආයෙ පළවෙනි එකේ ඉඳලම මම PDF. හරි ටීචර්. thank you ටීචර්. මොනවද ඒකන නැත්නම් ධර්ම විවස්ථා ගැන ප්‍රශ්න තියෙනවා. teacher excuse me teacher අපිට මේ විශ්ව ලේඛන ගැන චුට්ටක් මේ ආපහු මොනවාද පිළිවෙලට ලියලා ටීචර් PDF කරනවා ටීචර් විශ්ව ලේඛනයි මම දැන්සේම දාන්නම්. නමුත් ඔයගලන්ට ඒව අදාළ නැහැ. අපරාධි පාඩම් කරන්න අවශ්‍ය නැහැ. නිකන් ඔබේ දැනුම තියාගන්න අවශ්‍ය නම් ආන මේ තියෙන්නේ. මෙන්න මේකේ තියෙනවා. මහෝපදේශය. මේ සියල්ල අන්තර්ගත වෙනවා. මේක තියෙනවා නේද? ඔයගලන්ට ලැබිලා ඇතිනේ හැමෝටම. මට දැන් මේක සමහර අය ළඟ නැහැ මහෝපදේශය. සමහර අය ළඟ තියෙනවා. හරි මම එහෙනම් ඒක පුළුවන් ටීචර් සරල විදියට දාන්න. ඒක අපිට පාඩම් කරගන්න ලේසි ටීචර් ඒ ක්‍රමයට කරනවානේ. ඔව්. නිකන් අපිට අවශ්‍ය කරන දේ විතරක් ටීචර් දැම්මම ඇති. දැන් අපිට අයුක්තියට පිළිතුර වර්තමාන ලෝකයේ සුද්ධෝත් ස්වභාව වෙහසන මිනිස්සු. ඒතර කවුද ලිව්වේ කියලා විශ්ව ලේඛන ඒ සුතුම් පියාණන් එක නම දැම්ම මේ ඇති ටීචර්. ඔව් ඒ ටික පාඩම් කරගත්තා ප්‍රමාණවත්. ඔබ දැනුවත් වුණොත් නේ ඊළඟ අවුරුද්දේ දෙකේ යටත් ඔබට උගන්වන්න පුළුවන් නේද? පළවෙනි විභාගය කරලා ආපු අයට ඔබට උගන්වන්න පුළුවන් මේ සමුදුද. ඔබ හරියට දැනුවත් වුණොත්. තව මොනවාරි? එහෙනම් කවුරු ලෑස්ති වෙන්න ඕනේ? ස්තුති ආඥාවට ඒක ඔබේ යුතුයකමක්. ස්තුති ආඥාව කිරීම ඔබේ යුතුයකමක්. ඒ නිසා ස්තුති ආඥාවට කවුරු සහභාගී වෙනවා නම් හොඳයි. මොකද ඒක ඔබේ වගකීමක් නේ මගේ නෙමෙයි. මම ස්තුති කරනවා කොහොමද? අපි පටන් ගමුද නැද්ද? මොකුත් නැත්තම් ප්‍රශ්න නැත්තම් පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීන්තු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු. ආදර දෙවි පියාණනි අද දවස තුලදී ඔබ වහන්සේ අප සෑම කෙනෙකුට ලබා දුන්නා වූ මේ දේ වචනේ පිළිපද අවබෝධය ගැන ඔබ වහන්සේට පළමු කොට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ දවස් තුල අප හැම කෙනාම මොන බාධක ප්‍රශ්න තිබුණත් අප එකමුතු කළ නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඒ වගේම අපට උගන්වන්නා වූ මේ ගුරුතුමියත් ඇයගේ පවුලේ අයත් ඒ වගේම මේ වචනයට සවන් දීලා මේ විභාගෙට පෙනී සිටින අප හැම කෙනාම අවශ්‍ය කරන්නා වූ සුද්ධාත්ම බලයෙන් පරිපූර්ණ කරලා අපිට අවශ්‍ය කරන මේ දහම් දැනුම නිසලස දෙන්නට කියලා ජේසුනි අපි වහන්සේට අප හැම කෙනෙක්ම බාර කරනවා. දේවම්ම අප හැම කෙනෙක් වෙනුවෙන්ම දේවතාත් ඉදිරියේ මැදිහත්කාරියක් වන්න මේක උදේ අපගේ ස්වාමින් වන ජේසුස් මං උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවේදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ කමා කළ මැනව අපගේ වැරදි කමා කළ මැනව අප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී ආමෙන්. පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීන්තු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු. Thank you teacher. God bless you. God bless. Thank you, teacher. God bless. Yes, we did, teacher. God bless you, teacher. Yes, Peter, teacher. Yes, Teacher. Yes, Thank you, teacher. God bless. God bless. God bless you. God bless you.
God bless you.